ඊට පස්සේ අපි UTP වයර් එක කතා කරා මෙන්න මේ කියන ලක්ෂණ ටික. ඊට පස්සේ අපි නැවැත්තුවේ ඔන්න ඔය කියන කෝක්ෂියල් කේබල් වලින් පටන් ගමු කියලා. එතකොට අද අපේ ටියුට් එක ගත්තොත් ටියුට් එකේ සාමාන්‍ය වයර් කියන එක ගැන පැහැදිලි. සාමාන්‍ය වයර් තමයි ළමයි ඔය මවුස් කීබෝඩ් වලට ඇවිල්ලා තියෙන්නේ. දත්ත අරගෙන යන්න. එතකොට මවුස් එකේ කීබෝඩ් එකේ ගොඩක් වෙලාවට පරිගණකයත් එක්ක සම්බන්ධ වෙලා දත්ත අරගෙන යන සිදුවීම් කරන්නේ මේ කියන සාමාන්‍ය වයර් වලින්. ඔව් ක්ලාස් පටන් ගත්තාම ඔන්ලයින් කරනවා. ඒ හැමදේම ඉස්සරහට කියන්නම්. හරිද? මේ රජය 25 පටන් ගන්නවා කියලා එහෙම එකපාරට ළමයි මේ නේද? අද 25 පටන් ගන්නවා කිව්වා කියලා මේ මම මෙච්චර වෙලා මේ වැඩසටහනක් හැදුවේ නැහැ. පන්ති පටන් ගන්නවද? දැන් මොකද කරන්නේ? එහෙනම් දැන් ඔන්ලයින් කරා ඇති. හරි. එහෙම මොකුත් කළේ නැහැ ළමයි. මම මගේ වැඩ ටික කරගෙන යනවා. රජයේ වැඩ ටික කරගෙන යනවා. නේද? ඒ හින්දා මේ අපි මේ යන ප්‍රොසෙස් එක මේ විදිහටම කරගෙන යනවා. මොකද මම ළමයි කොරෝනාව කියලා ඔන්ලයින් අතර කරේ නැහැ. පන්ති පටන් ගන්නවා කියලා ඔන්ලයින් අතර කරන්නේ නැහැ. හරිද? ඒ නිසා ඔයගොල්ලන්ට පාඩුවක් වෙන්නේ නැහනේ කොහින්වත්. පාඩුවක් වෙන්න දුන්නෙත් නැහැ. මොකුත් ප්‍රශ්නයක් වුණෙත් නැහැ. හරි. ඒ හින්දා අපිට ඕන විදිහට අපි වැඩපිළිවෙල හදාගත්තාම ළමයි කාටවත් ඕන විදිහට අපිට වෙනස් කරන්න ඕනේ නැහැ. දැන් අපි බලමු මොකද ඕක 25 පටන් අරගෙන ඉඳලා වෙලා ආයෙ සතියකින් කිව්වොත් එහෙම ඔන්න ටියුෂන් පොකුරක් හැදලා තියෙනවා ආයෙ පන්ති නවත්තන්න කියලා. ඉතින් ඒ නිසා 25 පටන් ගන්නවා කියන එක කලින් ඉඳන්ම කියලා තිබ්බේ. ඉතින් අපි 25 පටන් ගත්තාම 25 සතිය අපිට පටන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ සතියත් අපිට කරන්න පුළුවන් නේ ඔන්ලයින්. ඒ සතියත් බලලා ළමයිගේ පැමිණීමත් බලලා රටේ තත්ත්වය බලලා කොහොමද ආයතන මේකට සූදානම් වෙන්නේ කියලා බලලා ඊට පස්සේ අපි පෙබරවාරි ඉඳලා පටන් ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට කල් තියෙනවා මේකට ලෑස්ති වෙන්න මොනවද වෙන්නේ කියලා. ඊට පස්සේ පන්ති මේ දවස් දෙකකින් එකක් අපි අරගෙන දැන් එතකොට ඔන්ලයින් පන්ති අපිට සාමාන්‍ය වෙලාවල් වලට කරන්න බෑ ළමයි පන්ති පටන් ගත්තාම ඉස්කෝලෙන් පස්සේ හවස පන්ති. එතකොට අපි සතිය දවසක් සෙනසුරාදා හරි ඉරිදා හරි හෝ සතිය දවසක රැයක හරි මම ඔන්ලයින් පන්ති දෙකක් දානවා 21 අයටයි 22 අයටයි. හරිද? එතකොට ඕගොල්ලන්ට 22 අයට සාමාන්‍ය සතියට එක දවසක ෂෙඩියුල් එකක් යනවා ඔන්ලයින් පන්තියක්. එතකොට ඒ ඔන්ලයින් පන්තියට එන්න පුළුවන් පන්ති එන්නේ නැති අයට පන්ති එන අයටත් ඒකට එන්න පුළුවන්. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොම සම්බන්ධ වුණත් ඕගොල්ලන්ට එතකොට එක කාඩ් එකකට දෙකම මම සම්බන්ධ කරනවා. ඒ කියන්නේ ඔන්ලයින් පන්ති එන අයට ඔන්ලයින් P එක ගෙවලා ඔන්ලයින් පන්තියට එන්න පුළුවන්. සාමාන්‍ය පන්ති එන්න ළමයෙක් ඉන්නව නම් සාමාන්‍ය පන්ති කාඩ් එක ගෙනොත් ඒතර ඔන්ලයින් පන්තියට එන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ට අවාසියක් වෙන්නේ නැහැ. එතකොට මොකද එක දවසක් හරි එන්න බැරි වුණොත් එදාට ඔන්ලයින් හරි පන්ති ඇවිල්ලා එතකොට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට එතකොට අපි කරගෙන යනවා සහ පන්තියට ඇවිල්ලත් ළමයි ගැටලුවක් වෙලා මොනවා හරි වෙලා නොතේරුණොත් ඒකත් එතකොට ඔන්ලයින් පන්තිය දවසේ අපිට කවර් කරගන්න පුළුවන්. මම එතකොට ඔන්ලයින් පන්තිය කරන්නේ හැමදාම ළමයි සතියක් ඇරලා. ඒ කියන්නේ දැන් අපි මේ සතියේ උගන්වන එක ලබන සතියේ තමයි ඔන්ලයින් පන්තියේ කෙරෙන්නේ එතකොට. නැත්තම් අද ඔන්ලයින් පන්තියට ඉඳලා හෙට පන්ති තියෙනවා නම් යාට එන්න උමනාවක් නැහැනේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔයාලට මොකද්ද මේ සතියක් හැමදාම සතියකට පස්සේ ඒ අදාළ පාඩම ඊගාව සතිය එතකොට පන්තිවල සිද්ධ වෙනවා. එතකොට ඒත් එක්කම ළමයි ඔයගලන්ට ලබන සතියේ ඉඳලා නම්බර් සිස්ටම් ආයි පාරක් රිවිෂන් එකක් පටන් ගන්නවා බදාදා හවස 6ට. එතකොට ඒ පන්තියත් සාමාන්‍ය විදිහටම අපි අරගෙන යනවා. මොකද නම්බර් සිස්ටම් ටික කවර් කරගන්න මුලින් එන්න බැරි වෙච්ච අයටයි ඒගොල්ලන්ටයි. එතකොට ඊට අමතරව බදාදා උදේ 7ට ලොජික් ගේට් පන්තියක් යනවා ඒ පාඩමට. එතකොට ඔය විදිහට අපිට තුන්වෙනි පාඩමයි හතරවෙනි පාඩමයි යනවා. එතකොට අපි 3යි 4යි ආයි පාරක් ඕගොල්ලෝ නම්බර් සිස්ටම් ලබන බදාදා ඉඳලා යන්නේ ගෲප් එකක් දාලා තියෙනවනේ. බදාදා හවස 6 ඉඳලා යනවා මේ පන්තිය. සර් බදාදා හවස 6ට විරාජ්ගේ පන්ති තියෙනවනේ. ඔව් මේ පන්තියට එන්නේ මේ නම්බර් සිස්ටම් විතරක් ඕනි අයනේ. නම්බර් සිස්ටම් වලට මුලින් ඉඳලා නම්බර් සිස්ටම් පාඩම තේරිච්ච කට්ටිය එන්න ඕනේ නැහැ. මේ පන්තිය දැම්මේ නම්බර් සිස්ටම් එන්න බැරි වෙච්ච අයට. අපි හිටියේ නෑ උඩට විරාජ්ගේ ක්ලාස් වෙනවනේ. ඉතින් ඒක හරි. දැන් ඔයගොල්ලන්ට නම්බර් සිස්ටම් පුළුවන් නේ. බෑ. අපි හිටියේ නෑනේ. ඉතින් එහෙනම් මොකද කරන්නේ විරස්සගේ පන්තියේ කීයක් තියෙන්නේ? විරාජ්ගේ මේක හස්ත කීයක් තියෙනවද? 8:00 වෙනකම්. කොහමාරදලට හමාර වෙනකම්. ඒකනේ මම ඒක දන්නේ නැහැ. ඉතින් මම හැමෝටම ගැටලුවක් නැතුව තමයි දවස් හැමෝටම පුළුවන් හින්දා දැම්මේ. දැන් 4:06 බැයිද බදාදා? ඔව් අපි දැන් තාම අවිස්සාවේල්ලේ නම්බර් සිස්ටම් කරලා නැහැ.
හරිද? අවිසාවේල්ලේ පන්තිය තාම නම් සිස්ටම් කරේ නැහැ. හැබැයි එහෙම වුණොත් මම අවිසාවේල්ලා නම් සිස්ටම් කරන්නේ නැහැ. මොකද එහෙම කරන්න බෑ. දැන් ඒකයි මේ ආයේ ඔන්ලයින් පන්තියක් ඔය දාගෙන තියෙන්නේ. මොකද මගේ පන්තියේ ළමයි ටික ඔක්කොම ගෲප් එකේ ඉන්නවනේ. ඒතර නම්බර් සිස්ටම් ආයි පාරක් කරෙන්නේ නැහැ. ආයේ ඒගොල්ලන්ට කරන්නේ රිවිෂන් එකක් කරන දවසට තමයි. ඒ නිසා මේ ඒගොල්ලන්ටත් මේකටම තමයි එන්න වෙන්නේ. හරි අපි ඒකේ වෙලාව කතා කරගමු. අපි ඒකේ වෙලාව කතා බහ කරලා හිමිසරේ දාගමු. ඔක්කොටම පුළුවන් වෙලාවක්. හරි රැයට හරි. එතකොට ওই විදිහට ළමයි මේ පන්ති ටික ඈ ගෲප් කීයක් තියෙනවද සර්? පාඩමකට එකක් හදලා තියෙන්නේ. මොකද මේ පාඩමට ඕනේ විතරයි මේකට ඇඩ් වෙන්නේ. එතකොට ලොජික් ගේට් වලට එකක් තියෙනවා, නම්බර් සිස්ටම් වලට එකක් තියෙනවා. ලොජික් ගේට් පාඩම ඉවර නම් ඒ ගෲප් එක අයින් කරනවා. හරි හරි. මොකද ඒ ලින්ක් මේවට දාන්න බෑනේ. මොකද මට ඕනේ ඒකේ ඕනි කට්ටිය විතරයි. දැන් මම කිව්වා නම්බර් සිස්ටම් එකටත් දැන් ඇඩ් වෙලා ඉන්නවා ළමයි 80ක්ද කොහෙද. හැබැයි ඔන්ලයින් ආවේ නැත්තම් එහෙම ඔක්කොම ටික වෙලම රිමූව් කරනවා මම. ඕනි අය විතරක් ඇඩ් වුණාම ඇතිනේ ළමයි අපිට. මොකද අපි දැනගන්න ඕනේ මේක. Taman ටූමනාව තියෙන කෙනෙක් විතරනේ ඇඩ් වෙන්න ඕනි. ඕගලන්ට ලින්ක් එකක් හදලා ගෲප් එකට දැම්මම උහේ ක්ලික් කරලා හැමෝම ඇඩ් වීගෙන යනවා. මොකද්ද කියලාවත් දන්නේ නැහැ කවුරුවත්. හරි ඉතින් ওই විදිහට වැඩ ටික යනවා. ඉතින් ඊට පස්සේ මොකද්ද මේ අහන්න යන්න එපා මොකුත් නැවත හැම වෙලේම ළමයි ඉන්න ඔක්කොම නැත්තම් ඒක හරි ගැටලුවක්. මොකද කරන්නේ පටන් ගන්නවද එහෙමනේ මම හැමදේම කියනවනේ. ඕගොල්ලෝ ඒක හොදාකාරවම දන්නවා. පන්ති තියෙනවා නම් මම දවසකට කලින් මතක් කරනවා. පන්ති නැත්තම් සතියකට කලින් ඉඳන් හරි මම කියනවා අවල් දවසේ පන්ති නැහැ කියලා. හරිද? ඒතර අයහපත් කාලගුණයක් නම් පැය භාගයකට කලින් ඉඳන් හරි ඕගොල්ලොත් එක්ක කතා කරනවා. මොකද කරන්නේ පන්තිය කරන්න බැයිද පුළුවන්ද කියලා. ඒ නිසා ඕගොල්ලෝ අවසාන මොහොතේ අවසාන දවසේ නිකන් මගෙන් චූන් ගන්න එපා. පන්ති නැද්ද කරන්නේ නැද්ද? මොකද කරන්නේ? ඇයි පරක්කු තාම? මොකද මම ළමයි මේ අබ්බගාතයෙක් නෙවෙයිනේ. මං හැමදේම දැනගෙන හරි පිළිවෙලට මං කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඉතින් ගානට 4ට දාන්න ඕනේ ලින්ක් එක මං 4 වෙනකන් ඔහේ හිටියා දාන්න නැතුව. හරිද? ඊට පස්සෙත් අහනවා නැද්ද නැත්තම් දෙයියනේ මං 4 වෙනකන් ඉන්නේ නැහැ. නැත්තම් මම ඕගොල්ලන්ට අද උදේ කියන්නේ මං. අද පන්ති කරන්න බෑ මං ලෙඩ වෙලා මං ගමනක් යනවා. එහෙනම් මං ඊයේ කියන්නේ. මොකද ඕගොල්ලන්ව රස්තියාදු කරන තැන මම නැහැ. මේ 4ට මට ළමයි එකපාරට චූන් වෙලා කොහෙවත් යන්න ගමනක් වැටෙන්නේ නැහැ. 4ටම ගානට පන්ති නැහැයි කියන්නේ. ඔයගොල්ලෝ වහිනවා නම් මං හැමදාම කරේ වහින වෙලාවට වහින්න නැති අය එන්න. වහින අය එතකොට එන්න සහභාගී වෙන ප්‍රමාණය බලලා 150කට වඩා සහභාගී වුණොත් මම පන්තිය කරනවා. 150ක් නැත්තම් මම කියනවා පන්තිය කරන්න බෑ. මොකද ගොඩක් ළමයි නැහැනේ. අපි එනම් වෙන දවසක කරමු. සාධාරණයි මේක ළමයි. හරිද? නැත්තම් වෙලා වෙන්නේ ළමයි ඕගොල්ලෝ බොරුවට මේක ඇතුලේ මොකද වෙන්නේ? මටත් ඉතින් එපා වෙනවා. මොකද මම බලාගෙන ඉන්නේ. මම කම්පියුටර් එක ආවි දෙකන මම ඉන්නවා. ඉතින් මගේ වැඩක් කරගෙන. ඕගොල්ලෝ මොකද කරන්නේ? මෙතන මැසේජ් 100ක් විතර දානවා. නැද්ද? හරිද? ඉතින් නැත්තම් මම කියනවා මම අනිත් ගුරුවරු වගේ නෙවෙයි. ඕගොල්ලෝ ඒක හොදාකාරවම දන්නවා. මම නිකන් පිස්සෙක් වගේ හැසිරලා නැහැනේ ඕගොල්ලොත් එක්ක. දානවා නතර වෙනවා කරන්නේ නැහැ. එක දවසක්වත් නොකර ඉඳලා නැහැ. දවස් වෙනස් කරලා නැහැ. සන්දයිසි කුරාදා නැහැ. සන්දයිසි කුරාදායිම නිකලේ මම. පන්ති වෙලාවල් වෙනස් කරගත්තා ඕගොල්ලන්ට ගැටලු හින්දා. ඒවා ඕගොල්ලෝ හින්දා මං හින්දා නෙවෙයි. හරි. ඉතින් ඒ හින්දා නිමාඩුවක් තියෙනවා නම් මම ඒක කලින් සතියකට කලින් කියනවා. ලැබෙන සතියේ නිමාඩුවක් එනවා කවුරුත් එන්න එපා පන්ති නැහැ. ඒතර ඕගොල්ලෝම හොදාකාරවම දන්නව ළමයි මම ඒවා ගානට පිළිවෙලට කරගෙන ආව ඕගොල්ලෝව රස්තියාදු කරන තැන මම හිටියේ නැහැ. හරිද? හැමදේම ඕගොල්ලොත් එක්කම කතා කරලා මොකද ගොඩක් අයට දැන් අද පන්ති ඉවර වුණාම අද හවසම ලින්ක් එක ඕනි. ඉතින් ඕන් එක දිගට මැසේජ් දානවා කො YouTube දැම්මේ නැද්ද ලින්ක් එක දානකො තාම YouTube දැම්මේ නැද්ද තාම දැම්මේ නැද්ද? ඒතර මම ඕගොල්ලෝ හිතන්නකෝ ඒක ඕගොල්ලන්ගේ හොදට මම දාන දෙයක්. අර ඕගොල්ලෝ ඒක වීඩියෝ කරලා YouTube දාන්න ඕනි. ඒතර මම මගේ ආය අනිත් වෙලාවලුත් අරගෙන වීඩියෝ එක දාලා අප්ලෝඩ් කරනවා. එතන පැය ගාණක් බලන් ඉඳලා ඊට පස්සේ ඒවට තම්බනේල් හදලා ඔක්කොම කරලා අර ටික කරනකන්වත් ඕගොල්ලන්ට ඉවසන් ඉන්න බෑ. එතකොට ඇයි එහෙම? එහෙම නෙවෙයි මේක තියෙන්නේ පැය මොකක් හරි නේද? ඉතින් මම මොකද කරන්නේ? රැයට හරි මම දාන්නවා ටක් ගාලා. මම සමහරවිට හරි පොඩක් කින් මම දාන්නවා. අද රැයට දාන්න වෙලාවකට එක්ක අමතක වෙනවා. මොකද එක වීඩියෝ එකක් නෙවෙයි එක පන්තියක් නෙවෙයිනේ. පන්ති කීයක් තියෙනවද? දැන් මේකෙන් පස්සේ ආයෙ පන්තියක් තියෙනවා. හරිද? ඒතකොට ඒ පන්තිය කරන අස්සෙත් අහනවා. සර් තාම වීඩියෝ එක දැම්මේ නැද්ද? හරි මම දන්නවා ඕගලන්ට උමනාවක් තියෙන හින්දා තමයි අහන්නේ. ඒක ඇත්ත. නමුත් එහෙම නෙවෙයි මම මේ ඕගලන්ට මේ කියන්න හිටියේ. ඕගොල්ලෝ මාත් එක්ක නිකන් අර හැසිරෙන්නේ නිකන් මම අපිලිවෙලකට වැඩ කරන මිනිස්සෙක් වගේ. මම නොදා ඉඳලා නෑනේ එකක්වත්. හැමෝටම ගානට පිළිවෙලට වීඩියෝ ටික හදලා ඒ ටික බලන අය බලන්න එන්න බැරි වෙච්ච අය ටික කරගන්න මෙහෙමයි කියලා හරිද කවුරු හරි ළමෙක් කව මොනවද තියෙන මිස් වෙච්ච පාඩම් ටික මොනවද ඒවට අදාළ පාඩම් මෙන්න මෙහෙම ආවල් දවසේ කරනවා එන්න මෙහෙමයි කියලා හැමෝම දන්නවනේ පෞද්ගලිකව ඒවත් හරි එහෙනම් අපි කරගෙන යන් ඒව දැන් ගැටලුවක් නැහැ හරි මට මේ තරහ කි මලපැන්නේ මොකද්ද මේ නැද්ද කියලා අහගෙන යනවා එහෙම නෑ නැත්තම් මං කවදාවත් එහෙම මේ ඔව් අනිත් එක ඒකත් කියන්න ඕනේ මේ දැන් මතක් කරවෙන්න ඕතයි වෙලාවල් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ ආයි මේ මට කෝල් කරන්නයි මැසේජ් දාන්නයි එහෙම ඕනේ නෑනේ 4ටද අද පන්ති කීයටද 4ටද හරිද දවස් උදේ ඉඳම අද කීයටද පන්ති ඉතින් ඇයි ළමයි එහෙම හැසිරෙන්නේ ඔයගොල්ලෝ IT කරන ළමයි ටික ප්‍රොෆෙෂනල් ඉන්න
අනිත් එක මේක අපි දෙගොල්ලෙම හැසිරෙන්න ඕනේ. අපි ළමයි අනිත් කොඩම වඩා හරි වෙනස්නේ. නේද? ඔයගොල්ලෝ දන්නවනේ මගෙත් එක වැඩ කරන් යන එක හරි ලේසි. මගේ වැඩ කරන සිස්ටම් එක හරි වෙනස්. ඉතින් ඒ හින්දා ඔයගොල්ලොත් එහෙම හැසිරෙන්න එපා. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා පන්ති පටන් ගන්න වෙලාවල්. හරිද? අනික ගෲප් එකේ හැම ළමෙක්මත් ඒක දන්නවා. කවදාවත් පන්ති පටන් ගන්න වෙලාව 4 6න් හෝ 6 7 9 ඔය දෙකනේ තිබ්බේ. ඔය දෙකෙන් ඇරෙන්න වෙන කිසිම වෙලාවක අරන් නැහැ. ගත්තේ උදේ. උදේ ගත්තේ ඒවත් අපි දවස් දෙකක් තුනක් කළා. ඒකෙත් හැමෝටම එන්න බැරි හින්දා මම ඒ වෙලාවලුත් ඕගොල්ලොත් එක්ක කතා කරලා වෙනස් කරා. ඉතින් එහෙම හැමදේම හරියටම කරගෙන යනවා. ඕගොල්ලෝ මොකද කරන්නේ බලන්නකෝ. මම මේ දකින්නවනේ ගෲප් එකේ නේද? ආයි අහනවා වෙලාව. අද කීයටද? එතකොට නිකන් ඕගොල්ලෝ නිින්දෙන් හැරිච්ච ළමයි වගේ මට හිතෙන්නේ. හරි. දැන් එතකොට ටියුට් තියෙන අයත් ඉන්නව නැති අයත් ඉන්නවා. ඒක ගැටලුවක් නෑ. අපි එහෙමනම් මොකද්ද මට මෙසේජ් එකක් දාලා තිබ්බේ? හරි මම මේ කාටවත් බැන්නේ එහෙම නෑ දොස් කිව්ව නෙවෙයි හිත ගන්න එපා මම නිකන් කතා කරා ඔයගොල්ලොත් ඒක කියන්න එපා ආදරේට නේ මේකත් බනින්නේ නැද්ද අර වයර් ගැන chart එකක් දාන්න තියෙයි කිව්වා වයර් ගැන chart එකක් right වයර් ගැන chart එකක් මෙන්න මේක වයර් chart එක මේ තියෙන්නේ මේක ඉන්න chart එක image එකක් තිබ්බොත් ලේසි. මොකද දැන් අපි twisted fair ගේ වයර් ගැන කතා කරාම twisted fair වයර් කිව්වහම ළමයි වයර් වල වර්ග ගොඩක් තියෙනවා. දැන් අපි twisted fair කියලා කඩේකට ගිහින් කිව්වට මේ වයර් ගත්තාම දැන් ඔය ඔයාලා ඔය රවුටර් එකක් ගත්තාම ඒ රවුටර් එකටත් ළමයි කහ පාට වයර් එකක් දෙනවා. එතකොට ඔයගොල්ලෝ දැක්ක දෙනවා කහ පාට, නිල් පාට, සුදු පාට මේවා එක එක පාටක් තියෙනවා. හරිද? ඉතින් මේවා තියෙනවා ළමයි ඔය වයර් වල පාට. ඊට පස්සේ මේ වයර් වල ළමයි දුර ප්‍රමාණ කියලා කියන්නේ මේ වයර් එකකින් අපිට දත්තයක් කොච්චර දුරකට අරන් යන්න පුළුවන්ද? twisted pair cable diagram. ඉතින් මෙන්න මේවා අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න එක හොඳයි. එතකොට මේකේ පොඩි chart එකක් තියෙනවා. මොකද මේවා category 1 2 3 කියලා තමයි මේ වයර් අපි නම් කරන්නේ. හරිද? category 1 2 3 4 5 6 කියලා. දැන් මේ බලන්න. මේ වයර් එක ළමයි නිල් පාටයි. පේනවනේ හැමෝටම. හරිද? එතකොට මේ වයර් එක නිල් පාට වයර් එක මොන වර්ගයේ වයර් එකක්ද? අපි එහෙම හොයා ගන්න ඕනේ. මේකේ ගහලා තියෙනවා ළමයි ඒවා. අපිට ඒතර වයර් එකක් අතර ගත්තාම මේ වයර් එකෙන් දත්තයක් කොච්චර දුරට අරන් යන්න පුළුවන්ද? අපිට ඒක හොයා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක සිලබස් එකට අදාළ නැහැ. මෙතින් හරි සිලබස් එකට අදාළ නැහැ. ඒ වුණාට ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද සිලබස් එකේ මේ chart එක නැහැ ළමයි. හරිද? එතකොට මේකේ තියෙනවා UTP. හරිද? ඒ කියන්නේ එතකොට මේක UTP කියන්නේ unshielded නේ. unshielded twisted fair. ආවරණය නොකරන ලද ඒවා category 1 2 3 5 5E6 6A7 7A8 කියලා වයර් වර්ග ටික තියෙනවා. අපි ළමයි ඔය category කියන එක කෙටි කරලා cat කියලා කියන්නේ. එතකොට cat 1 cat 2 cat 3 කියලායි කියන්නේ. දැන් cat 1 කියන වයර් එක ළමයි purpose එක voice only. පැහැදිලිද? එතකොට ඔයාලට කියන්න පුළුවන් මෙතන උඩින් මේ ටික දාලා cat 6 එහෙම කියලා. يعني cat කියලා කියන්නේ. එතකොට cat 1 වයර් එකක් හම්බ වුණොත් cat 1 වයර් එකකින් ඔයාලට ළමයි දත්ත සම්ප්‍රේෂණය කරනකොට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් voice එක විතරයි. එහෙනම් voice only වයර් එකක් විතරයි cat 1 කියන්නේ. ඒක අපි දැනගත්තාම ඒක හොඳයි වටිනවා. මොකද ඒක අපිට ළමයි උගන්වන්න සිලබස් එකට නැති වුණත් මේක සාමාන්‍ය ජීවිතයේදී අපිට වැදගත් නේ. එතකොට cat 2 වයර් එකක්. එතෙන් දැන් පහළට තියෙන සියලුම වයර් data දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් cat 2 වයර් එක ගත්තොත් එහෙනම් මේකේ frequency එක විදිහට යා megahertz 4ක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ transfer rate එක එන්නේ mbps 4ක්. තප්පරයට megabits 4ක් තමයි මේ වයර් එකෙන් ගෙනියන්න පුළුවන්. දැන් මේක නම් දුර ප්‍රමාණය දාලා නැහැ. මේකේ දුර ප්‍රමාණයත් එක්ක මගේ අතේ chart එකක් තිබ්බා. ඒක මේ මට ගැටලු හොයන්න ඕනේ. මෙන්න බලන්න මෙහෙම හොයමු.
cat 1 voice only දුර නෑ හැබැයි. දැන් මේක නම් තියෙන උදාහරණ cat 1 කියන්නේ voice විතරයි. හැබැයි ඒක all telephone cable එකක්. පරණ telephone cables වර්ගයක් කියලා එහෙම. ඒකෙත් විස්තර තියෙනවා. මට මේ ඕන ඔයාලට දුර පෙන්නුවාම විතර ඔයාලට idea එකක් ගන්න පුළුවන් මේ පරිගණක දෙකක් අතර අපිට එතකොට කොච්චර දුරක් මේ වයර් එක භාවිතා කරන්න පුළුවන්ද කියලා. අයියෝ මට දැන් ඒක මේ එදා මට හම්බුණා මම එහෙම තියාගත්තේ නෑ අද මතක් කරන්න කියලා කිව්වට. හරි මේක නම් තියෙනවා typical distance එක meter CI maximum distance එක meter 90යි meter 50යි meter 55යි meter 90යි කියලා. මම මේක group එකට දාන්නම් ඔයාලා cat 6 එක මේ විදිහට බලා ගන්න. ඔයාලටත් හොයාගන්න පුළුවන් Google එකකින් මේක. නිකන් ඒක idea එකක් දැනගෙන තියාගන්නකො ළමයි මේ cable වල data trans speed එක එහෙම කොච්චරද කියලා. දැන් තමයි meter CI කියලා තමයි හැම එකේම average පෙන්වන්නේ අපිට. හරි කමක් නැහැ. මෙන්න මේ විදිහට දැන් අපිට ඔය කියන cat එක category 1 එකෙන් පටන් ගන්න category 8ට එනවනේ. category 8ට එනකොට ළමයි අන්තිමටම මෙයා කියනවා category 8 කියන wire එකෙන් පුළුවන්ලු තප්පරයට gigabits 25ක් 40ක් දක්වා දත්ත සම්ප්‍රේෂණය කරන්න. දැන් ඒතර ඔයාලා තේරුම් ගන්නකෝ ඔයාලා දැන් ඔය ටෙලිකොම් වගේ යූස් කරනවා නම් ඒගොල්ලන්ට එන වයර් එක ඔකේ ගහලත් ඇති ළමයි කැටගරි කීයද කියලා වයර් එකේ. එතකොට මේ වයර් එකේ ගහලා තියෙන මේ කැටගරි එකත් එක්ක ඔයාලට ටෙස්ට් කරලා බලා ගන්න පුළුවන් ඔයාගේ වයර් එකේ තියෙන ට්‍රාන්ස්ෆර් රේට් එක කොච්චර එනවද කියලා. සමහරවිට වයර් එකේ ගැටලුවක් ඉඳන් ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු වෙලාද කියලා දන්නෙත් නැහනේ. සර් ට්‍රාන්ස්ෆර් රේට් කියන්නේ මොකක්ද සර්? ට්‍රාන්ස්ෆර් වෙනවා කියන්නේ මොකද්ද? දත්ත සම්ප්‍රේෂණය වෙනවා. ඒ කියන්නේ ඔයාට දත්ත එක තප්පරයකදී දත්ත ලැබෙන ප්‍රමාණය. හරි. පැහැදිලිද? පුරිමේ කොච්චර අරන් යන්න පුළුවන්ද? දැන් වතුර බටයක් ලොකු වෙන්න වතුර බටෙන් තප්පරයකදී එන වතුර ප්‍රමාණය වැඩි නේද? අන්න ඒ වගේ තමයි මේක. හරි. ඉතින් ඔන්න chart එක ඔයාලා බලා ගන්න. එතකොට ඔයාලට ඉතින් idea එකක් ගන්න පුළුවන් twisted fair cable ගැන. හරි. අපි එහෙනම් අද යන් coaxial cable සමාපක රැහැන්. අපේ මෙන්න මේ විදිහට ඔකට කියනවා සමාක්ෂයෝත් coaxial cable සමාක්ෂයෝත් කියලා. හරිද? හරි. අනිත් අය ලියා ගන්න පුළුවන්. ටූට් එක තියෙන අයට බලා ගන්න පුළුවන් සමාක්ෂයෝත්. සර් ටියුට් එක දිනා ලියන්න ඕනේ නැද්ද? ඒගොල්ලෝ ලියාගත්තත් කමක් නැහැ ලියන්න පුළුවන් නම් හොඳයි ටියුට් එකේ තිබ්බට ලියන්න පුළුවන් නම් තව ටිකක් ඔලුවට යනවා ඕක. ටියුට් එකේ තිබිච්චාවේ ලියා ගන්නම් සර්. ඔව් ලියා ගන්න. එතකොට ටිකක් අපිට පන්ති ඉන්නවා වගේ දැනෙනවා. එතකොට තමයි මේකට අපි කියනවා ඇන්ටනා වයර් කියන්නේත් මේවටමයි. දැන් ගොඩක් වෙලාවට ජනවහරේ ඔය ගම් වල එහෙම නම් ඉතින් කියන්නේ ඇන්ටනා වයර් කියලා. මොකද ගමේ ඉන්න සහ ඒ සාමාන්‍ය ජනතාව මේක පාවිච්චි කරන්නේ ළමයි ඇන්ටනා විදලා බූස්ටරේට වයර් එකක් ඕනි හින්දානේ. ඉතින් ගොඩාක් අය මේ වයර් එක අදුරන්නේ ඇන්ටනාවේ තියෙන වයර් එක කියලා. ඉතින් කඩේකට ගිහිල්ලා ඉල්ලන්නේත් ඇන්ටනා වයර්. ඉතින් මේවා සාමාන්‍ය කඩවල් වල තියෙනවා ළමයි. නමුත් මේ වයර් එකෙත් ප්‍රභේද තියෙනවා. හරිද? ඇන්ටනා වයර් පුහම මේ ලෝකේ තියෙන ඔක්කොටම තියෙන එකම වයර් නෙවෙයි. ඒතර මේ සමාක්ෂයවත් coaxial cable කියන ඒවා ප්‍රභේද. දැන් උදාහරණයක් විදිහට ඩයලොග් ටීවී තියෙන කට්ටියගේ ගෙවල් වල ඩයලොග් ටීවී ඩිස් එකේ ඉඳලා ඩෙකෝඩරේට සුදු පාට වයර් එකක් එනවා. එතකොට ඒකත් මේ කියන සමාක්ෂයවත් කේබල් එකක්. හරිද? ඊට පස්සේ CCTV ගහනකොට ළමයි කැමරාවේ ඉඳලා ඩෙකෝඩරේට දත්ත සම්ප්‍රේෂණය කරන්න ගන්නෙත් මේ වයර් එකක්. හරිද?
එතකොට මේවා සාමාන්‍යයෙන් ගොඩාක් තැන්වල භාවිතා වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට O level කාලේ සහ ඔය IT ගන්නද්දී පොඩි පොඩි කාලවලදී කියලා දීලා තියෙනවනේ ළමයි ඔය ටොපොලොජි. ඒ කියන්නේ බස් ටොපොලොජි එක, ඒ කියන්නේ ආකෘති කියලා දෙන බස් ආකෘතිය, තරු ආකෘතිය පරිගණක ජාලකරණයේදී පරිගණක සම්බන්ධ කරන්න. එතකොට මම ඔයාලට මේකේ අන්තිමටම ඔය ටොපොලොජි ටික කියලා දෙනවා. එතකොට මම ඔයාලට කියා දෙන්නම්. දැන් ඔය බස් ටොපොලොජි එක කියන්නේ ළමයි පරිගණක ගණනාවක්, ඒ කියන්නේ එක පෙළට තියලා නෙට්වර්ක් කරන එකටනේ බස් ටොපොලොජි එක කියන්නේ. මෙන්න මේකට තමයි බස් ටොපොලොජි එක කියන්නේ. දැන් නොදන්න අයට. දන්නවා ගොඩක් අය මේක. හරිද? ඒතර මේ තියෙන්නේ බස් ටොපොලොජි එක. මෙන්න මේ විදිහට පරිගණක එකිනෙකව එක තනි වයර් එකකට සම්බන්ධ කරනවා. පැහැදිලිනේ? මේ බලන්න මේන් වයර් එකකට පරිගණක සම්බන්ධ කරනවා. එතකොට මෙන්න මෙහෙම මේ පරිගණක මේ මේන් වයර් එකකට සම්බන්ධ කරලා මේ නිර්මාණය කරලා තියෙන ජාල ආකෘතියට තමයි අපි කියන්නේ බස් ටොපොලොජි එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවද ළමයි මෙන්න මේ බස් ටොපොලොජි එක නිර්මාණය කරන්න ගන්නෙත් ඔය කියන කෝක්ෂියල් කේබල් සමාවෘත වයර්. හරිද? ඒකයි මම කිව්වා ඔයාලට ගොඩක් අයට මේක මෙතනදී මම කියලා දෙන්නම්. දැන් මේ බස් ටොපොලොජි එක වර්තමානයේ අපිට දැන් හදන්න බැහැ ළමයි. හරිද? මොකද මේකට අපි භාවිතා කරන ටෙක්නොලොජි එක දැන් ළමයි පරණයි. හරිද? ඉස්සර කාලේ මේක තිබුණා. හරිද? ඉතින් ඉස්සර කාලේ තිබිච්ච නිසා තමයි තාමත් මේකට අපි බස් ටොපොලොජි එක කියලා හඳුන්වන්නේ. දැන් ඔය O level එහෙම කරපු කට්ටිය මේක දන්නවා. O level වලට මේක කියලා දීලා ඇති. ඉතින් O level වලදිත් ඔය වයර් එක ගැන එහෙම ටිකක් පැහැදිලි කරලා ඇති ඒ ගුරුවරු මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා. හරි. එහෙමනම් අපි ලියාගමු කෝක්ෂියල් කේබල් එක ගැන, ඔය කියන ඇන්ටනා වයර් එක ගැන. මේ තියෙන්නේ මේ වයර් එකේ ළමයි ව්‍යුහය. දැන් මේකෙදී අපිට මේ විදිහට දැන් මේකේ දත්ත අරගෙන යන්නේ වයර් දෙකකින්නේ. දැන් මේකේ ගොඩාක්ම තියෙන ආවරණ. ඉන්සල්ටර් එකක් තියෙනවා, ප්ලාස්ටික් කවර් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන කන්ඩක්ටර් දෙක. මේ තියෙන්නේ ඉනර් කන්ඩක්ටර් එකයි අවුටර් කන්ඩක්ටර් එකකිනුයි තමයි දත්ත යන්නේ. ඔයාලා දන්නවා මෙන්න මේ වයර් එකේ මේ තියෙන්නේ. මෙන්න මෙතන ළමයි කූරක් වගේ තියෙනවා. ඔය කූරෙන් සහ මෙන්න මෙතන තියෙන මේ දැල් වගේ එකක් තියෙන්නේ. අන්න ওই දෙක. ඔක ඇතුලේ අර තබ කම්බියක් නැති හැන්නේ. ඔය දෙකෙන් තමයි දත්ත අරගෙන යන්නේ. සර් ෆොටෝ එකේ හරිද? තියෙන තඹ කම්බියක් නෙමෙයිද? ඇහෙන්නේ? ඔය ෆොටෝ එකේ තියෙන තඹ කම්බියක් නෙමෙයිද? නෑ මේ ෆොටෝ එකේ එහෙම එකක් නැහැ. මම එකයි කිව්වේ මේක එක වයර් වල එක විදි තියෙන්නේ. කෝක්ෂියල් කේබල් එක වර්ග. දැන් සමහර ඒවා මෙතන තබ යන්නේ ඇතුලේ. සමහර ඒවා ඒ කියන්නේ එක ලෝහ තියෙනවා ඉතින්. දැන් සමහර ඒවා මේ ආවරණේ නැති එක තියෙනවා. හරිද? මෙහෙම ආවරණයක් එන්නේ නැහැ. හරිද? නිකම්ම අපි එකට කියනවා ඇල්මිනියම්. හරිද? ඇල්මිනියම් මේ කොලයක් වගේ එකක් එන එකක් තියෙනවා. හරිද? සමහර ඒවා ළමයි තබ කම්බි වලින් හදපු දැලක් වගේ එන එකක් තියෙනවා. දැන් ඔය ඩයලොග්ලා ගිහින් එන්නේ එහෙම වයර් එකක්. ඒක ටිකක් හොදයි. ගණන් වැඩි ඒක. හරිද? ඒ විදිහට වයර් වර්ග කිහිපයක් අපිට මේකෙදි භාවිතා කරන්න පුළුවන්. හරි. මේ දෙන්නේ ආගේ එතකොට හරස් කඩක් මම මේ ටියුට් එකත් ඕගලන්ට දාලා තියෙන හින්දා හරි. දැන් මේක නම් මෙයාලා කියන්නේ මේ ඇල්මිනියම් කන්ඩක්ටර් එකක් මේක. තබ නෙවෙයි. මේ මැද කූර වගේ එක මේකේ තියෙන ඇල්මිනියම්. ඒකට මේක මෙටල්. හරිද? හරි. අතර වයර් වලින් තමයි මේක තියෙන්නේ. රවුටර් ජැක් එක ඒක පොලිතින් වලින්ලු හදලා තියෙන්නේ වටේ තියෙන ආවරණය. හරි. මේ මාධ්‍යයේ තනි තබ සන්නායකයක් ඇත. මේ එහෙමත් කියනවනේ. මේ මාධ්‍යයේ තනි තබ සන්නායකයක් ඇත. ලෝහ හැඩයට සහ සන්නායකය අතර පරිවාරක ස්තර දෙකක් ඇත. ලෝහ හැඩපටය බාහිරින් එන නිරෝධනය වළක්වයි. කලාප පළල මෙගාහර්ට්ස් 500ක් පමණ වේ. ඇබරි යුගල රැහන් වලට වඩා නිරෝධනය අඩුය. ඒ කියන්නේ ඇබරි යුගල කියන්නේ ට්විස්ටඩ් ෆෙයා. ඒවට වඩා නිරෝධනය අඩුයිලු. ඒ කියන්නේ බාහිරින් එන ඒවා ළමයි. බාහිරින් එන සංඥාවල් එකතු වීම හරිම අඩුයිලු මේ කියන කෝක්ෂියල් කේබල් වල. එතකොට ඒක ළමයි ට්විස්ටඩ් ෆෙයා වයර් වල ටිකක් වැඩිලු. ඒ කියන්නේ දැන් ඔය ඩයලොග් ටීවී ලගේ අය මේවා පාවිච්චි කරන්නේ. දැන් ගොඩක් වෙලාවට දැන් අපි ළමයි CCTV හයි කරනකොට CCTV කැමරා වලටත් ඔය වයර් දෙකම එනවා. ඒ කියන්නේ අපිට CCTV කැමරා ඕනේ නම් නෙට්වර්ක් කේබල්. අපි කලින් කතා කරපු ට්විස්ටඩ් ෆෙයා වයර් භාවිතා කරලා හයි කරන්නත් පුළුවන්. මුල්ම කාලේ එහෙම ඒවා ආවා. හරිද? එතකොට ඊට වඩා ගොඩක්ම තියෙන්නේ CCTV කැමරාවල් ළමයි හයි කරන්න මේ අපිට මේ කෝක්ෂියල් කේබල්. ඉතින් උතනදී ගොඩක් අය අහනවා ඇයි අපි නෙට්වර්ක් කේබල්ස් යොදා ගන්න නැත්තේ කියලා. ඉතින් එතකොටත් අපිට කියන්න පුළුවන් නෙට්වර්ක් කේබල් වලට වඩා අපිට මේ බාහිරින් එන සංඥාවල් වළක්වනවා කෝක්ෂියල් කේබල් එක.
එතකොට අපිට වීඩියෝ එක හරි ලස්සනට පේනවා. ඒ වීඩියෝ කියන කතන්දරේදී. ඔය වීඩියෝ කියන කතන්දරේදී ගොඩක් අය ළමයි කෝක්ෂෙල් කේබල් භාවිතා කරන්නේ අන්න ඒකයි. හරිද? ඒ හින්දා තමයි ගොඩාක් තැන්වලට මෙන්න මේ වයර් එකම භාවිතා වෙන්නේ. නැත්නම් අපිට ළමයි මේ ඩයලොග් ටීවී එකට නෙට්වර්ක් වයර් එකක් දාන්න තිබ්බනේ. නේද? හරි පැහැදිලිව මේක හයි කරන්න තිබ්බනේ. එහෙම කරේ නැහැනේ. ඒගොල්ලොත් ළමයි මේ කියන වයර් එක තමයි භාවිතා කරන්නේ. මොකද ඒගොල්ලන්ට එතකොට හරි සුපැහැදිලි දර්ශනයක් අපිට අරන් එන්න පුළුවන් බාහිරින් ඇති වෙන සංඥාවල් වළක්වගෙන. එතකොට හායනය වීමේ ශීඝ්‍රතාවය වැඩි කියලා කියනවා. එතකොට මං හායනය කියන වචනේ ගිය සතියේ කියලා දුන්නා ඔයගොල්ලන්ට. හායනය වීමේ ශීඝ්‍රතාවය වැඩි කියන එකේ තේරුම. හායනය කියන්නේ මොකක්ද? මම ඔයාලට කිව්වා යම් කිසි සංඥාවක් දීර්ඝ දුරකට දිගු දුරක් ගමන් කිරීමේදී ඒ සංඥාවේ ශක්තිය අඩු වෙනවා කියලා. මතකද මම මෙන්න මෙහෙම ඇදලා පෙන්නුවා. දැන් සංඥාවක් ළමයි මේ විදිහට හරි මෙහෙම ප්‍රබලවනේ තියෙන්නේ. මෙහෙම ප්‍රබලව තියෙන සංඥාව දුරට යන්න මෙහෙම අඩු වෙනවා ළමයි. ශක්තිය අඩු වෙනවා. ඒතර දැන් අපිට මොකුත්ම හෙන්නේ නැහැ. දැන් මේ යන සම්ප්‍රේෂණ සංඥාවේ ශක්තිය හරිම අඩුයි. දැන් 0 ලෙවල් එකටපත් වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපිට මේක ඇහෙන්නේ නැතුව යනවා. ඉතින් මෙන්න මේකට තමයි අපි කියන්නේ හායනය වෙනවා කියලා. ඉතින් ඔන්න ඔය හායනය වෙන එකත් ළමයි කෝක්ෂියල් කේබල් වල ටිකක් වැඩි. හරි. අපි එහෙනම් දැන් මාතෘකාව ලියාගත්තානේ. මම දැන් ඔයාලට මුල ඉඳලා පැහැදිලි කිරීම කරගෙන යන්නම්. අපි එහෙනම් කතා කරන්නේ සංඥා සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන. අපි ඉස්තේස් පටන් ගත්තා. අපිට හෙන්නේ කියන ඒවා. අද කවුරුත් කතා කරන්නේ නැහැ නේද? කවුරුවත් කතා කරන්නේ නැහැ නේද? ඔක්කොම ශබ්ද වහලා ඉන්නේ දැන්. හිතර ඉදලා ඇත්තේ මම බැන්න කියලා හිතලා. සර් මේ මොකක්ද කියන්න ඕනද? කට්ටියත් අඩුයි සර්. මම බැලුවේ නෑනේ අද මම මේ ගෙදර නෙවෙයි ඉන්නේ කමෙන්ටරි එකකින් වැඩ කරන්නේ. 78යි ඉන්නේ. Wi-Fi කේබල් එකෙත් මේකද කියලා අහනවා. Wi-Fi වලට කේබල් තියෙන්නේ. සර් එතකොට ටීවී ඇන්ටනා TV ඇන්ඩ්‍රොයිඩ් එන්නේ මේ කේබල් එකනේ. ඒක ඇන්ඩ්‍රොයිඩ් වයර් කියන්නේ. සර් එතකොට අර හරියට සර් channel අහුවෙන්නේ නැතුව එකපාරට වර මේ ඩොට් යන්නේ ඔය අරකේ කේස් එකක්ද සුද්ධ කරොත් නෑ නෑ ඒක හරියට සිග්නල් එක ඇන්ටනාවට අහු වෙන්නේ නැති හින්දා. සර් ඒතර සැටලයිට් වලත් එන්නේ ඒකමනේ. ඔව් එනහට ඒ වයර් වර්ග දෙක එකම වයර් එක ඒවැ මොඩල් වෙනස්. දැන් ඇන්ටනාවට හොඳ වයර් එකක් දැම්මොත් හොඳයි. වෙන ඈ ඒ කියන්නේ සර් දැන් සිග්නල් අල්ලන්නත් උස බලපානවා නේද සර්? ඔව් ඔව් ඒ කියන්නේ දැන් ටීවී ඇන්ටනා හෙන උසක ගැව්වා නම් හොඳට channel පේනවා නේද? එහෙම කියන්නේ. ඔව් මේ තියෙන්නේ වයර් වර්ග ටික. ටිකක් ලොකුවට පේන එකක් නැද්ද? මොකද්ද මාතෘකාව කිව්වේ මම කියන්නම් ආයේ. දැන් මේ තියෙන වයර් වර්ග ටික එන. හරිද? දැන් මේ වයර් වල එක එක විදි. මේවට එක එක මොඩල් නම්බර්ස් තියෙනවා මේ. දැන් මේ වෙලාවමයි මේ හර්ට්ස් ගාන වෙනස්. දැන් මේ UHF. දැන් UHF එකේ මිනි UHF එක කැමරා වලට එහෙම නේ. ඒතර මේ BNC එක. MCX, SMC, TNC, SMA මේ වගේ වයර් වර්ග ගොඩක් එනවා. දැන් මෙතනත් මේ පෙන්නලා තියෙන්නේ. RG58 එක, RG8X එක, RG8U එක. දැන් අපි ගෙදර ඇන්ටනා වයර් එක කියලා යූස් කරන්නේ ළමයි RG58 එක. පැහැදිලිද? RG58 එක තමයි අපි යූස් කරන වයර් එක. ඉතින් මේවා සිලබස් එකේ නෑ. සිලබස් එකේ තියෙන නිකන් ඔයාට මෙන්න මේ වයර් එක උගන්වන්න කියලා විතරයි. නමුත් ඉතින් මම කියන්නේ මම දකින විදිහට ඈ වෙනස මොකද RG8X එක ඒවා වෙනස තමයි දත්ත අරගෙන යන වේගය. ස්පීඩ් එක වැඩින්නේ සර්. ස්පීඩ් එක වැඩි. සර් එතකොට සර් ගෙන යන දුර සමානයිද? නෑ දුරත් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දැන් කියන්නේ සර් වලින් ස්පීඩ් එක වැඩි කරනවා කියන එකද? ඔව් තබ වලට වැඩිනේ. හරි අපි ටික බලමු. මේ විදිහට මේ කනෙක්ටර් එකත් එක්ක ඔය වයර් ටික මෙහෙම තියෙන්නේ. හරි. ඔය ලොකුවට අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. හරි මම මේ කියන්න ගියේ අපි ඒතකොට කතා කරේ Wi-Fi එකයි CPU එක
කන්වර්ට් කරන කේබල් එකද? Wi-Fi එකයි CPU එක කනෙක්ට් කරන එකද? ඒ කියන්නේ රවුටර් එකේ ඉඳලා එන කේබල් එක ඒක මේවනේ twisted pair නේ වයර්. accuracy එක වැඩි වෙනවා. අනිවාර්යෙන් වයර් එකේ quality එක වැඩි වෙනකොට accuracy එක වැඩි. දැන් ඕවා සාමාන්‍යයෙන් ඕනි වෙන්නේ ඔය හොදටම ඒ කියන්නේ accuracy එක කියන්නේ දැන් වීඩියෝ ඩේටා එකක accuracy එක කියන එක අපිට බලපාන්නේ quality එකට විතරයි. මොකද ඉතින් නිර්වද්‍යතාවය කියන කාරණාව අර වීඩියෝ එක හරියට මෙන්නවද කියන එකනේ. accuracy එකත් වැඩි වෙනවා අනිවාර්යයෙන්. right. අපි සංඥා සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන තමයි ගිය සතියේ ඔන්න කතා කරලා නැවැත්තුවේ. සංඥා සම්ප්‍රේෂණ මාධ්‍ය. ඔන්න තමයි මාතෘකාව. සංඥා සම්ප්‍රේෂණ මාධ්‍ය වර්ග දෙකක් තියෙනවා කියලා මම ලියා ගන්න කිව්වා. පළවෙනි වර්ගය තමයි නියමු මාධ්‍ය. හරි. අපි නියමු මාධ්‍ය ගැන කතා කරා guided media. නියමු මාධ්‍ය. දැන් වීඩියෝ ටික බලන්න නැති කලින් වීඩියෝස් බලලා නෝට් හදාගන්න ඇති. මොකද අද අලුතෙන් ආපු අයත් ඉන්නවා. මම දැනුවත්ව. ඊට පස්සේ අපි කතා කරා දෙවෙනි එක්කෙනා නියමු නොවන මාධ්‍ය. නියමු නොවන එක නේ unguided. එතකොට unguided කියන කාරණාවේදී අපි කිව්වා unguided වලට දැන් මෙතනදී කියන්නේ රැහන්නේ. රැහන් wire. එතකොට රැහන් හෝ wire වලින් යන මාධ්‍යයටනේ අපි කතා කරේ නියමු මාධ්‍ය කියලා. එතකොට නියමු නොවන මාධ්‍ය ගැන කතා කරනකොට අපි කතා කරා නියමු නොවන මාධ්‍යයේදී අපි මොනවාද මේ කිව්ව තව විශේෂ නමක් නිදහස් මාධ්‍ය. කියන්නේ නිදහස් අවකාශ. wire එකක් භාවිතා වෙන්නේ නැහනේ. නිදහස් අවකාශ. ඉතින් ඔන්න ඔය විදිහට ඔය දෙක කතා කරලා අපි ඔතන නියම මාධ්‍ය ගැන නැවත මාතෘකාව ලියා ගන්න කියලා කිව්වා. නියම මාධ්‍ය. අපි යාගෙන තමයි කතා කරගෙන ආවේ. එතකොට නියම මාධ්‍යයේ ඔන්න පළවෙනියටම කතා කරපු වයර් එක තමයි සාමාන්‍ය වයර්. හරිද? අපි අංකයකට කතා කරා සාමාන්‍ය වයර්. එතකොට සාමාන්‍ය වයර් කියලා කියන්නේ ළමයි මවුස් කීබෝඩ් එකට සම්බන්ධ වෙන මේ අපේ සාමාන්‍ය දත් අරගෙන යන ඒවා. විතර ඒවා පොඩි වෝල්ටේජ් එකක් යනවා ළමයි. පොඩි කරන්ට් එකකුත් ගමන් පොත විදුලි සංඥානේ මේවා. විතර විදුලි සංඥා කියන්නේ නිකන් LED බල්බ් එකක් LED බල්බ් එකකට එහා ගිය බල්බ් ටිකක් උනත් පත්තු කරගන්න පුළුවන්. දැන් ඔය ලයිට් පත්තු එතකොට සර් data cable එක දෙන්නේ මොකද? data cable එකත් එහෙමයි. data cable එකේ දෙකම යනවා. data එකයි power එකයි වෙනම දෙකම යනවා. හරිද? එතකොට data එක ගෙනියන සංඥාවෙන් අපිට ෆෝන් එකක් charge කරගන්න අමාරුයි. ඒ හින්දා තමයි ඔය සාමාන්‍ය වාහනවල තියෙන setup එකකට ෆෝන් එක ගැහුවාම charge වෙන්නේ නැත්තේ. charge වෙන්නේ හරියම හිමින්නේ. මොකද ඒ charge වෙන්නේ අර data එක ගෙනියන පොඩි voltage එක ඒ voltage එකෙන්නේ. අතර ෆෝන් කේබල් එකක data cable එකක් ඇතුලේ අපිට charging cable එක සහ data cable එක එතකොට සර් ඒ දෙකට වෙන් වෙන්නේ කොහොමද සර්? ඒකේ wire එකේ ඒක power adapter එක ගන්න balance කරලා යවනවා. දැන් ඔය data cable එකේ ඉන්නේ power cable එක විතරක් data යන්නේ නැති. දැන් අපි අර mouse එක charge කරන්න එහෙම ආපු micro USB 2.0 cable එක ඒකේ wire දෙකයි යන්නේ. ඉතින් wire දෙකයි කියන්නේ power cable එක දන රෙන්න විතරයි යන්නේ. ඒතර ඒකෙන් මට data transfer කරන්න බෑ. ඒ wire එක සාමාන්‍ය phone එකකට ගහලා phone එක connect කරන්න බෑ. ඒතර data cable එකකදී ඒක phone එක charge කරගන්න පුළුවන් නේ. phone එක charge කරගන්න පුළුවන්. ඉතින් power එක යනවනේ. ඒ අදාළ අපිට අවශ්‍ය කරන phone එක charge වෙන්න ඕනි voltage එක. එතකොට මේ ඩේටා කේබල් එක සාමාන්‍ය කේබල් එකට වැඩි charging speed එක වැඩිද සර්? නෑ නෑ එහෙම නෑ. ඒ data cable එක බලපාන්නේ අදාළ model එකත් එක්කනේ. මොකද ඒ model එකට මේක charge වෙන්න ඕනි ampere ප්‍රමාණයක් තියෙනවා. තප්පරයකට මෙන්න මේ voltage එක තමයි ඕනි කියන එක. ඒ අදාළ cable එක නිෂ්පාදනය කරන්නේ ඒකට ගැලපෙන්නනේ. ඒ නිසා අපිට කේබල් මාරු කරා කියලා ඒක ගන්න බෑ. එහෙම කේබල් මාරු කරලා වැඩිපුර charge කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය ඔරිජිනල් කේබල් එකක තියෙන එක ලෝකල් කේබල් එක නෑ. ඒතර දැන් සාමාන්‍යයෙන් ඔය fast charging කේබල් එකකින් සාමාන්‍ය ෆෝන් එකක් charge වුණාම charge වෙනවා. හැබැයි ampere ගාන වෙනස් වෙනවා. බැටරි ඉක්මනට සවුත් වෙනවා. හරිද? ඒ කියන්නේ එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ charge වෙන speed එක වැඩි කරගන්න පුළුවන්. high charging කියන සංකල්පයත් එක්ක. නමුත් එතකොට වෙන්නේ මොකද්ද? බැටරි එකේ සෙල් සවුත් වෙන එක තමයි. එන්න හැම වෙලාවකදීම ළමයි ඔයගලන්ගේ ෆෝන් එකට අදාළ වෝල්ටේජ් එක හොයාගෙන කේබල් මාරු වෙච්ච වෙලාවකදී එහෙම charge කරගන්න. ඉතින් ඔය දවස් දෙකක් අපිට යාළුවෙක්ගේ charger එකකින් එහෙම charge කරගත්තට කමක් නැහැ. නමුත් දැන් විශේෂයෙන් ඔය laptop chargers එහෙම ගැටලු තියෙනවා. දැන් මට එහෙම බෑනේ එහෙම කරන්න. ඔයගොල්ලෝ දන්නවනේ කලින් මගේ ලැප් එකේ charger එක අවුල් ගියා. ඉතින් මගේ charger එක හරි වෙනස්. ඒකේ වෝල්ටේජ් එක වැඩි. එතකොට normal charger එකක් ගැහුවා කියලා charge වෙන්නේත් නැහැ. normal charger එකක් ගැහුවොත් මගේ ලැප් එකෙන්ම burn කරනවා power adapter එකේ අවුලක් තියෙනවා මාරු කරන්න. මේක මේ අපිට issue එකක් කියලා. ඒ කියන්නේ මේ වෝල්ටේජ් එක මේකෙන් එන්න ඕනේ.
ඉතින් ඒකනේ ඒ ලොකුවට ඇඩැප්ටර් එකක් තියෙන අපිට පවර් ඇඩැප්ටර් එක. ඒ පවර් ඇඩැප්ටරේ තමයි ඒ වෝල්ටේජ් එක ඒ අදාළ ප්‍රමාණයට නිර්මාණය කරලා ඒක අර ඩේටා කේබල් එකකින් ඔයාගේ ජංගම දුරකථනයට ට්‍රාන්ස්ෆර් කරන්නේ. හරිද? ගොඩක් අය ඇඩැප්ටර් මාරු කරනවා. ඔහේ ගණන් ගන්නේ නැහැ. එහෙම ඇඩැප්ටර් මාරු වෙලා කේබල් මාරු වෙලා යනකොට මොකද වෙන්නේ? අවුරුද්දක්වත් යන්න බෑ. ෆෝන් එකේ බැටරිය සවුත් වෙනවා. ඉක්මනට බහින්න ගන්නවා. 100යි කියලා පෙන්නනවා. හැබැයි පැය භාගයක් විතර ගියහම 50යි දැන් 2යි ආයි 100යි. iPhone වල බැටරි පිස්සු නටනවා. හරිද? ඒ වගේ ගැටලු රාශියකට ගොඩක් අය මූණ දීලා තියෙන්නේ අන්න ඒ හින්දා. මොකද ක්‍රමවත්භාවයක් නැහැ. ඉතින් ওই ක්‍රමවත්භාවය කවුරුත් හදන්න යන්නෙත් නැහැ. හරිද? ෆෝන් කඩේකින්වත් කියන්නේ නැහනේ. හරියට මේක කරන්න මෙහෙමයි කියලා. අයි කියන්නේ නැත්තේ මොකද? එහෙමුණොත් එහෙම ළමයි ඔයගොල්ලෝ අලු ෆෝන් එකකට යන්නේ නැහනේ. බැටරියක් ගන්න යන්නේ නැහනේ. හරිද? ඉතින් ඒ නිසා හරි අපි ඒවට කියනවා ඔය දැන් කියන්නේ යහපත් පුරුදුනේ ළමයි good කියන hobbies. එහෙම අපිට හොබි එකක් නැහැනේ. අපි ඔහේ අහුවෙන එකට ගහලා charge කරලා අහුවෙන එකෙන් වැඩ ටික කරගෙන ඉන්න මිනිස්සුනේ ළමයි. ඉතින් එහෙම වුණාම ෆෝන් එකේ ආයු කාලය ඇත්තටම අඩු වෙනවා. හරිද? සාමාන්‍යයෙන් මම ඔයාලට කියලා තියෙනවා ෆෝන් එක බැටරි එකේ ලයිෆ් සයිකල්ස් ගන්න රීසයිකල් ප්‍රමාණය charging cycle ප්‍රමාණය ගැන. එතකොට ඒ සයිකල් ඒකස වෙනස් වෙනවානේ ෆෝන් එකෙන් වර්ගයට වගේ. ඔව් ඒක වෙනස් වෙනවා. ඒක ඔයාලට හොයාගන්න පුළුවන් තමන්ගේ ෆෝන් එකේ සයිකල්ස් ප්‍රමාණය. එතකොට ඔයාලට මම කිව්වා සාමාන්‍ය ෆෝන් එකක් ඒක සර්ච් කරන්න ඉන්ටර්නෙට් එකේ. මේ මුල් නම්බරයකට ඔව් ලැප් එකක් ෆෝන් එකක් පාවිච්චි කරනකොට සාමාන්‍යයෙන් ඔයගලන්ට මම කියලා තියෙනවා charge එක කියන්නේ හැම වෙලේම 100ටම තියාගෙන වැඩ කරන්න එපා. සතියේ සැරයක්වත් බිඳුවට යනකම් වැඩ කරන්න. මොකද ඔයාගේ අන්තිම සෙල් ටික වැඩ කරන්න ඕනි. බිඳුවට වෙනකම්වත් වැඩ කළා ෆෝන් එක ඕෆ් වෙනකම්ම වැඩ කරන්න. ඊට පස්සේ ආයෙ මුලින් ඉඳලා charge කරලා ආයෙ වැඩ කරන්න. මොකද නැත්තම් ගොඩක් අය කරන්නේ 30න් 40න් charge කර කර වැඩ කරලා ෆෝන් එකේ 30 40 තියෙන සෙල්ස් කවදාවත් use වෙන්නේ නැහැ. ඒව හැම වෙලෙම පවර් එකේමයි තියෙන්නේ. ඒකට ඒ සෙල්ස් නිකම්ම සවුත් වෙන්න ගන්නවා. iPhone වලට එහෙම වුණාම ගොඩක් වෙලාවට අර 40 50 පෙන්ලා එකපාරට දෙකට බහින්නේ ඒකයි. මොකද මැද තියෙන සෙල් වලට අල්ලන් ඉන්න බෑ. එයාටක් ගාලා අන්තිම සෙල් එකට යවනවා. හරිද? ඉතින් ඒ වගේ ගැටලු ටිකක් ඔන්න වෙනවා. ඔය හරි අපිට ඒව වැඩක් නැහැ. අපි ඒව පස්සේ කතා කරමු. ඒව කතා කරන පාඩම් වලදී. ඉතින් අපි සාමාන්‍ය වයර් ගැන කතා කරන්නේ සාමාන්‍ය වයර් තමයි ඔයගලන්ගේ ගෙදර තියෙන එහෙනම් ඩේටා කේබල් එකේ ඉඳලා කීබෝඩ් මවුස් වලට එන කේබල් එකේ ඉඳලා. අපි දෙවෙනිට කතා කරා ඇබුරුණු වයර එහෙම නැත්නම් සමාවෘත වයර. සමාවෘත වයර ඇබුරුණු වයර ට්විස්ටඩ් ෆෙයා මම දැන් ටිකකට කලින් පැහැදිලි කරේ යන්නේ වයර් ගැන. හරිද? ට්විස්ටඩ් ෆෙයා කියන්නේ එතකොට අපි කතා කරන සාමාන්‍ය නෙට්වර්ක් වයර් වලට කියන නම තමයි ට්විස්ටඩ් ෆෙයා කියලා කිව්වේ. එහෙනම් අද අපි කතා කරනවා අද මාතෘකාව අද අපේ පාඩම අද පටන් ගන්න තැන අංක 3 coaxial cable අපි ඒවට කියනවා සමාක්ෂයෝ. සමාක්ෂක මේ සමහර ෆෝන් වල සර් දැන් සෙටින් එකක් තියෙනවනේ සර් ෆාස්ට් charging වලට නැත්නම් කේබල් charging වලට එහෙම හරවන්න පුළුවන් එක. ඒක නම් හරියට දන්නේ නැහැ. normal charging fast charging කියලා ඇති එහෙනම්. ඔව් සර් එහෙම එකක් තියෙනවා මේ ඒක on off කරන්න එහෙම එන්නේ සර්. ඒ කියන්නේ ෆාස්ට් charging ඕන නම් ඒක enable කරගන්න ඒ වගේ. එතකොට සර් මේ ෆාස්ට් charging එක දාලා දීව එක මේ ගොඩ කාලයක් ගියාම බැටරියට අවුල් වෙනවද? නෑ නෑ එහෙම වෙන්නේ නැහැ. fast charging ඒවට fast charging ඕනේ. දැන් මගේ ෆෝන් එක දැන් අවුරුදු 3ක් වෙනවනේ. fast charging තමයි ඉතින් තාම එදා ඉදා. සර් කිව්වේ අර බින්දුවට බහිනිකන් ඉන්න කියලා එහෙම කරන්න ඕන සර් ෆෝන් එක. මම නම් ඉතින් එහෙම කරනවා. ඒ හින්දා තමයි මගේ බැටරිය තාම අවුරුදු 3ක් වෙලත් ෆෝන් එකේ බැටරිය තාම හොඳ. මගේ ලැප් එකේ බැටරියත් එහෙමනේ. මගේ ලැප් එකේ බැටරිය දැන් අවුරුදු 5ක්. පරණ ලැප් එක. එතකොට ඒ අවුරුදු 5 වෙලත් මම තාම ෆිල්ම් එකක් බලලා ඉවර කරනවා charge එක 100ට දාලා. කේබල් එක නැතුව. තාමත් මගේ ලැප් එකේ බැටරිය සවුත් වෙලා නැහැ. ඒකට හේතුව තමයි ඒ පුරුදු ඒ විදිහට මම කරන හින්දා. ඒ කියන්නේ සර් බින්දුවට බහිනකම තියෙන්න ඕනේ. ඕෆ් වෙනකම්ම තියෙනවා. ඉතින් ඔටෝ ඕෆ් වෙනකම්ම තියෙනවා. මම එහෙම නැත්නම් රැයට හරි මම ඔන් එකේ තියලා මම නිදා ගන්නවා. උදේ වෙද්දි ලැප් එක ඕෆ් වෙලා යා ගානට බැටරිය බහැලා. යස් එතකොට ඔක්කොම හැමදාම කරාට කමක් නැද්ද? නෑ සාමාන්‍යයෙන් සති දෙකකට සැරයක් තමයි රෙකමන්ඩ් කරන්නේ. හරි සර්. සති දෙකකට සැරයක් වගේ කරන්න ෆෝන් 150න් එහා පැත්ත වගේ දැන් සමහරලාට charging බහල ඉවරලා ඔය හදිසියකට යන්න එහෙම දිගටම වගේ ඒතර charge කරන්න ගත්තොත් ෆෝන් එකේ බැටරිය සවුත් වෙනවා සර්. ඒක ඒවා පුරුද්දක් විදියට කරොත් සවුත් වෙනවා. දැන් ලැප් එක උනත් අපි හැමදාම charge එකට ගහලා තියාගෙන ඉන්නකොට ඔව් charger එක ගලවන්නෙම නෑ charge එකේමයි. ඒතකොට ඉතින් ඔයාගේ බැටරිය යූස් වෙන්නේ නෑනේ. බැටරියක් යූස් වෙන්න ඕනේ ළමයි ෂෙල් බහිනවනේ මේවා හදලා තියෙන්නේ එහෙමනේ බැටරිය කියන එක හදලා තියෙන මෙකනිසම් එක තේරුම් ගන්න. ඔය බැටරි දිමෙන්නේ එහෙම වුණාම. අනිත් එක තමයි මේ charger එක ගහගෙන ගේම් ගහනකොට බැටරි දිමෙනවා.
මොකද data on ගේම් කරලා ගහනකොට තිබ්බම ඉල්ලන නේද? කරන්ට් එක චාර්ජරයට සපයන්න බැරි වෙලාවට තමයි බැටරිය රත් වෙන්නේ. ඕ හිට්. ඒක සම මේ අර දැන් data on කරලා තියලා එහෙම charger එක ගහලා තිබ්බොත් එහෙමත් වෙනවද? එහෙම කවන්නේ. අනන්ස මාරි විදියට රත් වෙනවනේ සර් ෆෝන් එක. ඒක ඉතින් හැටින්නේ රත් වෙන එක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. ඒක රත් වෙන්න බලපාන්නේ ලංකාවේ නෙට්වර්ක් එකනේ. ඒක මේ සර් නැත්තම් සමහරලා data off කරලා තිබ්බම එහෙම අවුලක් නැහැ. ඒක තමයි නෙට්වර්ක් එකකින්ද තමයි රත් වෙන්නේ. මොකද අපේ නෙට්වර්ක් අපිට ඕනි ගාන දෙන්නේ නැහනේ. පිටරටින් ෆෝන් එක හදලා එවනකොට 4G කියලා 4G සපෝට් කරන්න එව්වහම අපේ උන් 4G කියලා දෙන්නේ 4G වලට වඩා අඩු නෙට්වර්ක් එකක් නේ. ඉතින් ෆෝන් එකේ ඊට වඩා වැඩිපුර ඉල්ලනවා. ෆෝන් එකේ ඉල්ලනකොට මොකද වෙන්නේ? දෙන්නේ නැහැ. දෙන්නේ නැතුනම අරෝ බලෙන් ඇද ගන්නවා. ඉතින් බලෙන් ඇද ගනිද්ද ඕ හිට්. ඒක තමයි ඔක රටේ ඉන්න මිනිස්සුෙක්ගෙන් අහන්නකෝ මේ නෙට්වර්ක් එකේ ඉද්දි ෆෝන් එක රත් වෙනවද කියලා. සර් හුවාවේට අලුතෙන් කියලා තියෙනවා මේ පවර් බැංක් එකකින් charge කරන්න පුළුවන් ලැප් එක. ඕන් ලැප්ටොප් පවර් බැංක් එකෙන් charge කරන්න පුළුවන්. සර් ඒක තමයි 3G ෆෝන් එහෙම රත් වෙන්නේ නැත්තේ නේද? ඔව් හරියට එනවනේ. දැන් නම් සර් charger කියන්නේ මේ දැන් කේබල් නැතුවත් ඇවිල්ලා නේද? තියෙනවා. එහෙනම් ඇයි මේ Wi-Fi එකකින් ඉන්ටර්නෙට් එකක් දිරත් වෙන්නේ නැත්තේ? සර් මගේ රත් වෙනවානේ සර්. එහෙම රත් වෙනවා නම් Wi-Fi වලින් යද්දිත් එහෙනම් දැන් එහෙනම් කාලේ හරි. ඒ කියන්නේ ඒ කියන්නේ ෆෝන් එකකින් කාලේ හරි කියන එක. කාලේ හරි. මගේ නම් රත් වෙනවා 100ට. ආයි. කනේ තියාගෙන ඉන්න දැස හෑන්ඩ් ෆ්‍රී ගන්න කතා කරා. එහෙනම් ඉතින් මාරු කරන්න ෆෝන් එක. අනිත් දවසේ ෆෝන් එකක් ගනිද්දි ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් ගන්න මිඩ් රේන්ජ් ෆෝන් ගන්න නැතුව. වැඩක් කරනකොට ඒ වැඩේ හරියට මිනිස්සු දැන් ආ ඒක තමයි මට කම්ප්ලේන් එක දැම්මේ මම ඒක නමක් කියන්නේ නැතුව මම දැන් මේකයි ගෲප් මැසේජ් එක දැන් මයින්ඩ් එකේ මොකද්ද සරේ කවුද සරේ? හරි මම දන්නේ නැහැ මම අද එක මොනිටරින් ඉන්නේ. මම එකක්වත් බලාගෙන නැහැ අද. එහෙනම් අද පිස්සු නටන්න එපා. කාට හරි හොඳ උපදෙස් ටික සර් YouTube එකට සර් වෙනම සිකියුරිටි දාන්න පුළුවන්ද? මොන සිකියුරිටිද? ඒ කියන්නේ දැන් මගේ Gmail එකකින් විතර වෙන එකකට සර් එහෙම හැක් කරන්න පුළුවන්ද? පුළුවන්. Gmail එක හැක් කරලා ඔක්කොම හැක් වෙනවනේ. සර් ඒක හැක් කරන්න බැරි විදියට මොනවද කරන්න නැද්ද? බැරිද? ඇයි ඔයාලා දාලා නැද්ද මේ authentications? සර් මම දන්නේ නැහැ සර්. ඉතින් මේ settings ඔක්කොම Google verification දාගන්න. ඔයාගේ ෆෝන් එකට message එකක් එන්න හදාගන්න. Google authenticator app එක ෆෝන් එකට දාගෙන ෆෝන් එකේ app එක තප්පර ගානක් ඇතුළත key එකක් synchronize කරනවා. ඒක press කරොත් විතරයි account එකට log වෙන්න පුළුවන්. ඒක දාගන්න. තියෙන ඔක්කොම ටික දාගන්න. මොකද්ද සර් ඇප් එක? ඒක මොකද්ද සර්? ඒක මාර සීන් එකනේ. ඒක මොකද්ද සර්? කිල්ලා වගේ සේ ටික ආපු ඒක ඇටි ගව්වා. පොඩි උනුත් දන්නවා. අපි දන්නේ. අපි දන්නේ නැහැ ඔව්. two step verification. එපා වෙනවා IT මගේ පන්ති එනවා කියන්නත් ලැජ්ජයි අප්පා. නෑ සර් දන්න තින්දනේ ආන්නේ. අපෝයි නෑ නේද අපි ඉතින් ඒ වුණාට ඔය 2000න් පස්සේ ළමයි නේද? two step verification. Facebook Google ඔක්කොටම තියෙනවා. හැම එකටම දෙනවා සර් Google ලගේ. Google Microsoft වලට Microsoft Authenticator එක දාගන්න. මේ තියෙන Google two step verification strong security for your Google account. How it work? How it protect you? ඉතින් මේවා දැම්මට පස්සේ ආයි ජීවිතේට හැක් වෙච්චි උන්නේ නැහැ. හැක් කරන්න ඉතින් ෆෝන් එකම හොරකම් කරන්න. සර් ඒක YouTube වලටත් දාන්න පුළුවන් නේ? ඉතින් බා YouTube කියන්නේ Gmail account එකනේ. Gmail account එකට security දැම්මහම ඒක ඇතුලේ තියෙන ඔක්කොම හරිනේ. ඒක ඩවුන්ලෝඩ් කරන්න නැත්තම් මේ ඉතින් අංකයක් දෙනවා මේ තියෙන්නේ මේ අංකේ ෆෝන් එකට එන්නේ. දැන් ෆෝන් එකේ එතකොට ෆෝන් එක fingerprint තියෙනවා නම් ෆෝන් එකේ ඒ අපි log වෙන වෙලාවට notification එකක් එනවා authenticator එකෙන්. එතකොට අපි ඒක ආව වෙලාවට ඇගිල්ල තියන්න ඕනේ fingerprint එක. fingerprint එක match වුණාට පස්සේ ඇතුලෙන් අංක 3ක් දෙනවා. එතකොට Google එකෙත් ඒ අංක 3 වැටෙනවා. එතකොට එයා කියනවා 41 ඔබන්න කියලා. ඊට පස්සේ අපි අර app එකේ තියෙන 41 ඔබන්න ඕනේ තප්පර ගන්න ඇතුළත. ඊට පස්සේ එයා අපි දෙන්නව match කරනවා. දැන් ඒක එකපාරක් log වුණාම ආයෙ ඕනේ නැහැ අලුත් device එකකට. අලුත් device එකකට log වෙනකොට තමයි ඒක අහන්නේ. ඊට ඔයා මෙතෙන්ට ගිහිල්ලා get start දීලා ඔයාගේ account ඒක ඔයාගේ account එක හදාගන්න. කරගන්න මේ වගේ සර්. සර් ලින්ක් එක පොඩ්ඩක් දාන්න ඕන සර් ඒක. සර් ලින්ක් එක පොඩක් Google එකේ දාන්න. ඔව් ටිකේ මේක මෙතනින් search කරලා ගන්න බෑනේ උඹලට.
නෑ පුළුවන් ඕනේ ඕනේ මම ලින්කේ ලියාගත්තා. ඕඩ දාන්නවද two step Google verification කරාම නිකන් එනවා. ඒකෙත් link එක මම කසාදයක් ගැන කතා කරලා පස්සේ ගෑණියෙක් හොයලා දෙන්න කියයි. ලින්කේ ඕඩ අම්මෝ ඒක සේනෝට ඒක මේ Google එකේ යුසර් නේම් එකේ පාස්වර්ඩ් එක එවුවට පස්සේ හරියද? එහෙම බෑ හදන්න ඕනේ settings ඔව් username password එකවන් හරි. දැන් ඒ කියන්නේ සර් හැදේවා කියන්නේ චවා settings හදාගන්න ඔයාගේ. ඒ කියන්නේ අපිට ඕන YouTube එකකට පාස්කෝඩ් එහෙම වෙනස් එහෙම කරන්න YouTube පුළුවන්ද? කියලා එකක් නෑ දෙයියනේ මේකෙන් ඔක්කොම ටික ඇඩ් වෙනවා. ඉතින් සර් වෙනස් කරන්න පුළුවන් කියන්නේ මොකද? හරි සර් ඒකට ගියා දැන් මොකද කරන්නේ? හරි මේ ඊට මේ විදිහට ඔයා හදාගන්න. ඉතින් දැන් මගේ ටෙක්ස්ට් එකක් එනවා, බෑකප් කෝඩ් එනවා, Google ප්‍රොමෝට් එකේ මේ ෆෝන් එකත් එක්ක ලින්ක් වෙලා තියෙනවා. මේ විදිහට මේක හදාගන්න. ඔයාලට මෙතනින් turn on කියලා දැන් මගේ turn on වෙලානේ. මෙතනින් turn off කරගන්න පුළුවන්. එච්චරයි තියෙන්නේ. මෙතනින් හදාගන්න. මේ තියෙන authenticating app එක. ඊට පස්සේ app එකට set up කරන්න. ඊට පස්සේ ඔයාට මේ device මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාගේ Gmail එක sync වෙලා තියෙන device. ඒවා අවුල් වගේ නම් ඔයා මෙතනින් ඔක්කොම revoke කරන්න. ඒතකොට තියෙන ඔක්කොම අයින් වෙලා යනවා. අයින් වෙලා අලුතෙන් add කරගන්න ඕනේ. දැන් setting හදන එකේ ඒක ඉතුරු වෙලා අනිත් ඔක්කොම අයින් වෙනවා නේද? ඔව් ඊට පස්සේ ඔයාට නම් පුළුවන් මෙතනින් security key එකක් හදන්න. තේරුණාද? මෙතනින් ඔයාලට Bluetooth device එකක් හරි මොනවා හරි දෙයක් security key කරන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ තියෙනවා වරද නම් මතක නැහැ. ස්මාර්ට් device එකක් කරා ඔයාට පුළුවන් ඔය ස්මාර්ට් device එක ළඟ තියෙනවා නම් විතරයි ඔයාට ඕනෙම account එකකට log වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ඔයා ගාව smart watch එකක් තියෙනවා කියලා. එතකොට ඒ ස්මාර්ට් වොච් එක අතේ බැදගෙන නම් ඉන්නේ ඔයා හැම වෙලේම ඒ ස්මාර්ට් වොච් එක තියෙන තැන විතරයි Google account එකට log වෙන්නේ. ඉතින් හැම වෙලාවම අතේ දේනවනේ සර්. ඉතින් එහෙනම් ඔයා විතරනේ log වෙන්නේ. දැන් ඇමරිකාවේ ඉඳන් ඔයාගේ එක වෙන එකෙක් හැක් කරාට වැඩක් නැහැ නේ. ස්මාර්ට් වොච් එක තියෙනවා අතේ. ස්මාර්ට් වොච් එකනේ. හරි. ඊට පස්සේ හැක්කුණෝ ගන්න එපා. මේ voice of text message කියලා තියෙන මොකද සර්? ඉතින් එක්ක ඔයාලට ටෙක්ස්ට් මැසේජ් එකක් එනවා. ටෙක්ස්ට් මැසේජ් එන්නේ නැත්නම් voice එක call කරලා ඔයාලට කෝඩ් එක කියනවා. log වෙනකොට. තේරුණා මම ඒක ෆෝන් එකටත් app එක දාගන්න ඕනද? ඔව් එයා මේ app එක දාන්න ඕනේ authenticator app එක. එතකොට තමයි නේද මේ ස්මාර්ට් මේක ඔව් මේ Android iPhone දෙකටම මේක sync කරගන්න ඕනේ. මෙතන මේ barcode එක scan කරලා ඒක කොහොමද ස්කෑන් ඉතින් බං ඇප් එක දාගන්න ඉල්ල අම්මා පාවා මට නම් මම පන්ති කරන්නේ නැහැ හොදේ මම නිකන් හැමදාම පන්ති පටන් ගත්තොත් එහෙම සිලබස් එක නෙවෙයි කරන්නේ. ඒව තමයි IT ඉතින් කරගෙන IT කියන්නේ සර් විශ්ව IT ඔව් IT හොදයි මං හින්දාම. උසස් සර් හින්දා තමයි මම ඔක්කොම ඔය දැනගත්තේ නැත්තම් දන්නේ නැහැ මොනවද. දන්නේ නැහැ සර් ඒක. ඒක හොදයි මටම හම්බෙච්ච ඉඳ නැත්තම් එහෙම. ඔව් සර්. අපි වෙරිෆයි කරන්න අපිත් ආවා සර් ඒක. ඔව් දැන් හරිනේ. වෙරිෆයි කරලා බෑ. ඒව බලත් දැන් වෙරිෆයි වෙලා තියෙන්නේ. සර් ෆෝන් නම්බර් මාරු කරන්න පුළුවන්ද? ඈ? ෆෝන් නම්බර් මාරු කරන්න බෑනේ. ෆෝන් නම්බරේ කියන්නේ? නෑ නෑ හරි චේන්ජ් ෆෝන් කියලා තියෙන්නේ. ඊට වැඩිය හොඳයි සර් මේ Gmail name එකට ෆෝන් නම්බර් එක දැම්මනම්. නෑ නෑ ඔය හැක් වෙනවා හොඳේ. ඔය හැක් කරන එක මහ දෙයක් නෙවෙයි. ඕගලන්ගේ Facebook කරවා මේවා. සර් ඒතකොට Google name එකට ඒක අයින් කරලා මේ ෆෝන් නම්බර් එක දැම්මොත් ඒමත් පුළුවන් ද හැක් කරගන්න. ඒ කියන්නේ password උත් එහෙම දාන්න එපා. ඔය ගොඩක් අය ෆෝන් නම්බර වලින් Facebook හදලා තියෙන්නේ. ටක් ගාලා ඒවට ගිහිල්ලා ඊමේල් එකක් දීලා ඒක ප්‍රයිමරි කරලා ෆෝන් නම්බර මාරු කරන්න. සර් ඒව සර් මට නම් සර් මට මතකත් නැහැ සර් පාස්වර්ඩ්. ඔව් කමක් නැහැ. ඉතින් ඕගලන්ගේ ඒවා හැක් වුණා කියලා ගන්න දෙයක් නැහැ නේ. ඒ හින්දා. වැඩ කිව්වා එකපාරක් අර එහෙම හැක් කළා යාළුවෙක් උස්සලා account එක. සර් කිව්වා මං අර ඔව් ඔව් ඔව්. සේතෝ ඒව ගන්න බෑනේ සර් අදම හදාගන්න ඕනි පන්ති ඉවරෙච්ච ගාම. ඔව් මේ හදාගෙන මේ විදිහට ලස්සන පිළිවෙල මේ account එක තියාගන්න. මේ ඒගොල්ලෝ check up එකක් දෙනවා අපිට ඊට පස්සේ check කරගන්න account එක. සර් ඉෂුව එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට issue එකක් තියෙනවා. yeah saved password ඒ මං save කරලා එක තැනක password එක. password check up එකක් ගිහලා බලන්න පුළුවන්. එහෙම දේ වෙනවනේ මේ ඔක්කොම ටික පෙන්නනවා. හරි සර් ඒ ටික මගෙත් පෙන්නනවා. ඉතින් ඒක තමයි ටික හදාගන්න එන්නේ. ඉතින් මෙතන two step verification එහෙම දාලා නම් මෙතන හරිය වැටෙනවනේ. twist ඒක විතරයි නැත්තේ. ඒක තමයි කියන්නේ. ඒක සර් මගේ මේ Google මේ Play Store එක වැඩ කරන්නේ නැහැ නේ සර්. පොඩි අවුලක් යනවා.
හරි ඒව පස්සේ බලමු. දැන් වෙලාව 5යි. ආයි. පන්ති පටන් ගත්තාමත් කරන්න දේවල් තියෙන්න එපා. ඈ කියාද? හරි අපි යන් ඉස්සරහට යන ගම ඉතුරුක් කතා කරමු යන්. කමන්නේ. මම මේ අහන දේවල් වලට උත්තර දෙන්නේ මේ කාලයේ තියෙන හින්දා ඒකයි. මොකද අපි ඉන්නේ සෑහෙන්න ඉස්සරහ හොඳේ. ඔයගොල්ලෝ දන්නවද? වෙන පන්ති වල දැන් යන්නේ නම්බර් සිස්ටම්, ලොජික් ගේට්. සමහර පන්ති වල හાર્ඩ් දෙයක්. ඔව්. අපේ අවිස්සාවේලි ළමයි දන්නවා සමහර අය. සමහර අය දන්නවා. අවිස්සාවේලි අනිත් පන්ති වල එහෙම යනවා. ඒ සමහර අය දන්නවා. ඉතින් මාත් එක්ක ඒගොල්ලෝ කතාව ගහ කරලා තියෙන හින්දා ඒ ගැන. ඉතින් අපි දැන් 13 වසරේ පාඩමක් නේ. එතකොට 12 වසර ඉවරද සර්? 12 වසරේට තව 5 පස්වෙනි පාඩම තියෙනවා. පස්වෙනි පාඩම? පස්වෙනි OS. පාඩම කිව්වේ? OS තියෙන OS මොකද්ද? හරි ලියා ගන්න එහෙනම්. තබ කම්බියක් වටා ප්ලාස්ටික් ආවරණයක් යොදා ඒක මේ පොඩ ආගෙන තබ කම්බියක් වටා ප්ලාස්ටික් ආවරණයක් යොදා බොරෝනෝ තබ කම්බියක් වටා ප්ලාස්ටික් ආවරණයක් යොදා ඒ වටා ගොතන ලද තබ දැලකින් ආවරණය කර සකසා ඇත. මේක ගැන ඔන්න ඔච්චරයි ඕගොල්ලන්ට මුළු සිලබස් එකටම තියෙන්නේ. සර් පොඩ්ඩක් එකයි කියන්න බෑ. ආවරණය යොදා තබ කම්බියක් වටා ප්ලාස්ටික් ආවරණයක් යොදා තබ කම්බියක් වටා ප්ලාස්ටික් ආවරණයක් යොදා ඒ වටා ගොතන ලද තබ දැලකින් ඒ වටා ගොතන ලද තබ දැලකින් ඒ වටා ගොතන ලද තබ දැලකින් ආවරණය සකසා ඇත. ආවරණය සකසා ඇත. සර් Apple ID එකේ සර් මේ අපේ Gmail එක දෙනවද නැත්නම් Apple ID එකේ Gmail එක හදුවොත් සර් අපේ Gmail එකට හදාගන්න බෑනේ සර්. පුළුවන්. ඉතින් සර් ඒගොල්ලෝ Apple ID එකක් හදනකොට වෙන Apple Gmail එකක් හදන්න කියනවා. ඔව් ඒක තමයි Apple එකට ඔයාගේ Gmail එක link කරලා හදන්න. දැන් Microsoft email හදන්නෙත් එහෙමනේ. iCloud එකට ගිහිල්ලා iCloud එකකින් iCloud එකට Gmail එකේ access එක හදන්න. Gmail හරහා iCloud හදන්න. එහෙම හදන්නේ නැතුව මේ වෙනම නැත්නම් අපිට පුළුවන් නේ සර් අපේ Gmail එක කෙලින්ම අරකට දෙන්න. එහෙම යන්න බෑ. iCloud හදන්න නැතුව යන්න බෑ. iCloud එක හදන්න හරි. එහෙනම් මෙච්චරයි අපිට සමාක්ෂයොත් කේබල් ගැන පැහැදිලි කිරීම තියෙන ටියුට් එකේ. අපි ඊට අමතරව මෙන්න මේ කොටස පොඩ්ඩක් බලමු. අහපෝ කියන්න ඕනිද? තබ කම්බියක් වටා ප්ලාස්ටික් ආවරණයක් යොදා ඒ වටා ගොතන ලද තබ දැලකින් ආවරණය කර සකසා ඇත. ඊට පස්සේ මෙන්න මේ ටික තමයි අපිට මේකේ ලියන්න අවශ්‍ය වෙන ටික. කලාප පළල මෙගාහර්ට්ස් 500ක් පමණ වේ කියලා ලියා ගන්න. බෑන්ඩ්විඩ්ත් එක. ඒ කියන්නේ මෙයාට අරගෙන යන්න පුළුවන් ළමයි හර්ට්ස් ප්‍රමාණය. කලාප පළල මෙගාහර්ට්ස් 500ක් පමණ වේ. ඔය ටියුට් එක තියෙන අය ටියුට් එකේ සයිඩ් එකකින් ඔය ලියා ගන්න. මේවා හොඳට බලා ගන්න. මේවා අපිට අවශ්‍යයි. අපි අවසානයේ IP address ගාන හදනකොට
ඒගොල්ලෝ මේ වයර් වලින් තමයි අපිට මේ ගණන් ටික දෙන්නේ. හායනය වීමේ ශීඝ්‍රතාවය වැඩිය. ඒකත් ලියන්න. හායනය මෙතන හයනය නෙවෙයි ළමයි හායනය. හායනය වීමේ ශීඝ්‍රතාවය වැඩිය. සර් හායනය කියන්නේ මොකක්ද? හායනය කියන්නේ මොකද්ද කියලා මම දැන් කිව්වනේ. ටිකකට කලින්. දැන් පටන් ගත්ත වෙලේ චුට්ටක් කිව්වා. මම කියා දෙනවා ඉන්න එතකොට ආයි කියන්න. දෙපාරක් කියලා දුන්න මේ පන්තියේ ගිය සතියේ අදයි. හායනය වීමේ ශීඝ්‍රතාවය වැඩිය. ස්ථානගත කිරීම අපහසුය. මේ අමතර කරුණු මම ඔයාලට දුන්නේ. ඔළුවට දාගන්න. ස්ථානගත කිරීම අපහසුය. හරි සර් මතක් ඒ කියන්නේ සර් ස්ථානගත කිරීම අපහසුයි කියන්නේ ස්ථානගත කිරීම අපහසුයි කියන්නේ මොකද්ද? ස්ථානගත කරනවා කියන්නේ මොකද්ද? එක දැනකට ගන්න එකනේ. ඒ කියන්නේ හෙලිකොප්ටරයක් ස්ථානගත කරනවා. උඩින් ඇවිල්ලා. සර් මගේ try again කියලා කියනවා සර්. ඒ මොකක්ද අවුලක් ඇති. හිමින් සැරේ හදන්න දැන් කලබල වෙන්න එපා. හිමින් සැරේ පාඩුවේ පිළිවෙලට වැඩේ එහෙම කරන්න කලබලයක් නැහැ. ඔයා නෝබල ටැප් එකකින් නොටිෆිකේෂන් එකකින් ෆෝන් එකකින් සයින් ටැප් එකේදී yes දෙනකොට නෝයි බිලා. ඒ කිව්වේ දැන් ඔයාට ඔක වෙරිෆිකේෂන් කරනකොට මේ ෆෝන් එකේ නොටිෆිකේෂන් වලට එන්න ඇති නොටිෆිකේෂන් එකක් yes no කියලා. මම ඒක දැක්කේ ෆෝන් එකේ ළඟ තියාගෙන ඉන්නේ කරගෙන. එහෙනම් ඒක ඔබලනේ. හරි. ස්ථානගත කරන්න අපහසුයි කියන්නේ ළමයි මේ වයර් ටික අපිට එහෙම අර පිළිවෙලකට එක තැනකට අරගෙන අපිට දෙයක් කරන්න අමාරුයි. හරිද? ඒ කියන්නේ හරි කොම්ප්ලිකේටඩ් නෙමේ වයර් නිකන් අපිට තමයි මේ USB ගහනවා වගේ මේ වයර් වලින් වැඩ කරන්න බෑ. ඉතින් මේවෙන් අපි වැඩ කරනකොට ටිකක් ඒක අපහසුයි කියලායි කියන්නේ. එතකොට මේක ගොඩක්ම යොදාගන්නේ කේබල් ටීවී වලට. හරිද? එහෙම නැත්නම් දිගු දුර දුරකථන සම්ප්‍රේෂණ. දිගු දුර දුරකථන සම්ප්‍රේෂණ වලට ඒ වගේම කේබල් ටීවී වලට යොදා ගන්නවා. මේවත් අපිට මෙතනදී ලියා ගන්න එක හොඳයි. ඇමතුම් 10000ක් පමණ එකවර ගෙන යා හැක. අන්න බලන්න. එකපාර ළමයි කෝල් 10000ක් මේ වයර් එකෙන් අරගෙන යන්න පුළුවන්ලු. දැන් වර්තමානයේ නම් මේවා පාවිච්චි කරන්නේ නැහැ. මුල් කාලේ ළමයි. අපි ඒකයි මේවට all mobile phone cables කියන්නේ. ඒ කියන්නේ ඉස්සර කාලේ ළමයි මේගොල්ලෝ භාවිතා කරේ මේවා. ඉස්සර කාලේ ලොකු කොට කෝල්ස් තිබුණේ නැහනේ. ෆෝන් තිබුණේ ළමයි ටවුන් එකකටම 3-4යිනේ. ඉතින් දැන් මේකෙදි කියනවා වර්තමානයේදී ප්‍රකාශ තන්තු භාවිතා කරයි. දැන් ෆයිබර් ඔප්ටික් පාවිච්චි කරන්නේ. දැන් ඉතින් මේ වගේ ඒවා දෙන්න ඕනේ. ඔව් yes. හරි. එහෙනම් මේකත් දාගන්න ඔයාලා ටීවී වලට කේබල් ටීවී. ඉතින් කේබල් ටීවී කිව්වම ඩයලොග් ටීවීත් එතෙන්ටම තමයි අයිති වෙන්නේ. සාමාන්‍යයෙන් ළමයි මේ වයර් එකක් අපිට ඇවරේජ් මීටර් 500ක් වගේ දුරකට අරගෙන යන්න පුළුවන්. මේකේ chart තියෙනවා අපිට මෙගාහර්ට්ස් මීටර් 100යි. හැබැයි දුරට යන්න පේනවා අඩුයි. දැන් ඔයාලගේ ගෙදරට ඇන්ටනාව එහෙම වයර් එකක් ඇදලා ඇන්ටනාව ගෙනින් කන්ද ගහයි කරා කියන්නකො. ඒතර වයර් එක දිග වැඩිනේ. වයර් එක දිග වැඩි හින්දා මොකද වෙන්නේ? අන්න හොඳ ක්වොලිටියට පේන්නේ නැහැ. ඒ හින්දා ඇන්ටනාවයි ටීවී එකයි අතර තියෙන දුර වැඩි වුණත් ගැටලුවක් ඒක. සර් එතකොට සර් දිග කොහොමද හොඳට පේන නම් සර් ඉතින් ඇන්ටනා දිග උස වැඩි වෙනවා. හරි උස අපිට මීටර් 100ක් ඇතුළත හදා ගන්න පුළුවන් නේ. හරි එහෙනම් ඊගාවට ලියා ගන්න මාතෘකාව තුන්වෙනි කෙනා අපි වයර් තුනක් ගැනනේ කතා කරන්නේ. ප්‍රකාශ තන්තු රැහැන්. සර් 4 නේද? 4 ප්‍රකාශ තන්තු රැහැන්. ෆයිබර් ඔප්ටික්. සර් මේ ඇප් එක අර අලු පාට ඇප් එකක්ද? ඔව්. හරි. හැමෝම සෙටින්ග්ස් හදාගෙන තියාගන්න IT කරන ළමයි විදිහට. මොකද අපේ account hack වුණොත් ඔව් අනිත් ළමයිටත් එක මේ කිව්වේ කියන්නේ අපි IT කරන අය විදිහට ළමයි අපි ටිකක් ආරක්ෂිත වෙන්න බෑ. දැන් මම උනත් එහෙමනේ නේ. දැන් මම ඕගලන්ට ඔක්කොම කියා දීලා මගේ account එකක් hack වුණොත් මං කාටද කියන්නේ? හරි නෝන්ඩීනේ එක. ලැජ්ජාව බෑ. ඔව් ඒ හින්දා ඕගොල්ලන්ටත් ඒ සිතේම තමයි. මොකද ඕගොල්ලෝ මාත් එක්ක හිටියනම් අඩු ගානේ නේද? මගේ
උලග හරි වැදුනා කියන්න එපා. ඔව් නේද? එහෙනම් ඔයගොල්ලන්ගෙත් ඒ විදිහටම ඔක්කොම හරියට හදාගන්න. මොකද මම කැමති නෑ මගේ ළමෙක්ගේ account එකක් hack කරා කියලා කොහෙවත් ඉන්න මේ සෙප්පඩ විද්‍යාකාරයෙක් වීරයෙක් වෙනවට. සර් ඒකේ තියෙන ස්කෑන් QR code enter setup key කියලා. ඔව් ඉතින් ඔයා මේ app එක අරගෙන අර මං කළා වගේ ස්කෑන් කරන්න ඊට පස්සේ අංකයක් දෙනවා. ඒ අංකය අරකේ ටයිප් කරන්න ඕනේ. සර් යාර ඇතෝටිකේට් ඇප් එකට යන්න ඕනේ නේද ඉස්සෙල්ලා? ඔව්. ප්‍රකාශ තන්තු රැහැන් ෆයිබර් ඔප්ටික්. සර් වැඩි හරි සර්. හරි. සල්ලි දාන්න account එකට. පේනවනේ. ටිකක් දෙන්න ඕද නෑ ඕවා. මං ඒ ඇප් එක දාගත්තා සර්. දැන් කෝඩ් එකක් ඒකේ මේ කනෙක්ට් කරගත්තා සර් අවුලක් නැහැ. එහෙනම් බලා ගන්න ෆයිබර් ඔප්ටික් කේබල් වල ජීවිත කතාව. සර් එකක් අර දාන්න පුළුවන් පස්සේ එකත් මේ පාර මේ මාස දෙකේ එකක් මාස දෙකේ එක මේ account එකට දානවා සර්. මොකද්ද? අර මේ තිනෙත් එකේ සර් හරි හරි ඒක තිනෙත් එකට ඔව් තිනෙත් එකට දාන්නනේ. ආයේ සර් ඒ කෝඩ් එක දැම්මට පස්සේ හරිද සර් වැඩි? ඔව්. සර් දැන් KMP එකේ සර් ඇඩ් ප්ලේ වෙනවා නේ සර් මාරු විදියට. ඒ ඉන්ටර්නෙට් කනෙක්ට් කරාම එහෙම තමයි. සර් එතකොට මේ ඇඩ් නැති වෙනවා නම් යාලා ගාණක් කිල්ල ගන්නවද සර්? ඔව් කේම්ප්ලේ එකේ ප්‍රෝ එක ගන්න ඕනේ. අපෝ හරි බලාගන්න එහෙනම් ඕගොල්ලෝ ඔක්කොමලා දැන් කලින් එකේදී මම ADSL ගැන කියලා දෙනකොට ජංගම දුරකථන දෙකක් අතර කෝල් එකක් ගන්න කොහොමද කියලා කියලා දුන්නානේ. එතකොට එතනදී ඔයාලට කියලා දුන්නා කෝල් එකක් ගනිද්දි ටෙලිෆෝන් ටවර් අතර සම්බන්ධය ඇති වෙලා තියෙන්නේ පොළව යටින් යන වයර්. ඒ පොළව යටින් යන වයර් මොනවද? අපි කිව්වා ෆයිබර් ඔප්ටික් වයර් කියලා. ඊට පස්සේ අපි කිව්වා අපේ රටේ ඉඳලා තව රටකට කෝල් එකක් ගන්න ඕන වුණාම මොකද කරන්නේ? ඒකත් මොකද වෙන්නේ? මුහුද යටින් ගිහින් සම්බන්ධ වෙනවා. එතකොට ඔයාලට කිව්වා අපේ මේ මුළු ලෝකෙම හරි එහෙනම් ඔය ෆයිබර් ඔප්ටික් කේබල් වල කතාව තමයි ඔයගොල්ලෝ ඔය බැලුවේ. VPN දාලා යූස් කරන්න. VPN මොකෙන් යන්නද? VPN එක යන්නේ ෆයිබර් ඔප්ටික් එකකින්නේ. VPN එකේ තියෙන විශේෂත්වය මොකද සර් ඒකේ? එතකොට VPN එකෙන් කරන්නේ අපේ කියන්නේ මේ ජාලයට කියන්නේ VPN එකක් කියන්නේ ආරක්ෂාවක් ගන්නවා වගේ වැඩක්. ඔයාලට දැන් මෙතන මේ VPN එක ඉස්සරහට උගන්වනවා මේ තියෙන්නේ. මේ වීඩියෝ එක පෙන්වන්නේ ඉතින් සර් එතකොට. මේ ලංකාවේ නෑ සර් අර එකත කාලයක් තිබ්බනේ සර් දැන් ඒක තමයි. ලොග් වෙන්න දුන්නේ අපිට ලොග් වෙන්න දුන්නේ නැතිකොට අපි VPN දාගෙන ඒක තමයි ඔයගොල්ලෝ මේ VPN එක දාගත්තට හරියට දන්නේ නැහැ නේ VPN කියන්නේ මොකද්ද කියලා. මේ තියෙන VPN ඒකනේ එක සර් දැන් ඇහුවේ. virtual private network. A VPN encrypt the data that's being transferred over the internet. ඔන්න VPN එකක් ළමයි මේ දැන් ගොඩක් අය proxy කියලා කියනවා මේ proxy server cannot encrypt data. ඒතකොට data encrypt කරන්න බැරි වුණාම අපි sannivedanaya කරන දත්ත hackers-ලට government එකට සහ අපිට අන්තර්ජාල සම්ප්‍රේෂණය කරන අය. අන්තර්ජාලයේ සම්ප්‍රේෂණය කරන අයට මේව හොරකම් කරන්න පුළුවන්. එතකොට එහෙම හොරකම් කරන්න පුළුවන් වුණාම වෙන්නේ අපි යන data එක මොකක්ද කියලා ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් නේ. එතකොට අපි VPN එකක් use කරනවා. මොකද VPN එකකට පුළුවන් data encrypt කරන්න. ඒ කියන්නේ කේතනය කරන්න. එතකොට අපිට කේතනය වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ තුන් දෙනාම ඒව හොරකම් කරාට වැඩක් නැහැ. මොකද ඒවා කියවන්න බෑ ළමයි. අකුරු වෙනස් කරලානේ තියෙන්නේ. නේ? දැන් ආරක්ෂාවක් ලැබෙනවා. එතකොට ඒගොල්ලන්ට අපිව බ්ලොක් කරන්න බෑ. දැන් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් නේ ළමයි Facebook බ්ලොක් කරන්නේ. ගවර්න්මන්ට් එක කියනවා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ට Facebook IP එක බ්ලොක් කරන්න. එතකොට අපි Facebook IP එකෙන් ඉන්ටර්නෙට් යනවද කියලා බලන්නේ කවුද? ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් නේ. එයා මොකද කරන්නේ? මින් අරුව Facebook යනවා කියලා. ඒ ඩේටා එක දන්නවනේ. එයා අපිව බ්ලොක් කරනවා. අපි කරන්නේ මොකද්ද?
සර් ලොග් අවුට් වුණා නෑ හරි කරන්ට් එක ගියා. හිතුණා හරි ෆෝන් එකේ මේ හොස්පොට් දාලා ආවේ. ඉතින් දැන් මොකද වෙන්නේ? අපි මේ විදිහට ඩේටා එක අරගෙන යනකොට මේගොල්ලෝ දන්නේ නැහැ අපි යන ඩේටා එක මොකක්ද කියලා. ඉතින් දන්නේ නැත්නම් ළමයි බ්ලොක් කරන්න බෑනේ. ඉතින් මොකද වෙන්නේ? සර් ඔයාලා ඉන්ටර්නෙට් දන්නේ යනවා. නැති වුණා සර් ඉතින් මේ VPN එකේදී කන්ට්‍රි වෙනස් කරන්නේ ලොකේෂන් එක වෙනස් කරන්නේ කොහොමද? ඉතින් ලොකේෂන් එක වෙනස් වෙන්නේ VPN එක අපිට දෙන රට අනුවනේ. ඒ VPN එක අපිට දෙන්නේ කවුද? ඒ දෙන කෙනා අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. මේ දෙන VPN එක හදන විදිය. ඉතින් මේවා කියන්නම් දැන් VPN ගැන කියලා දෙද්දි. කොහොමද මේක වෙන්නේ කියලා. මොකද VPN එක ගැන කියා දෙන්න කලින් ඔයාලා මේ පැත්තෙන් ඉගෙනගෙන ඉන්න ඕනි proxy server ගැන. මොකද අපි proxy server තමයි ඉස්සල්ලාම ඉගෙන ගන්න. අර proxy server ඉගෙන ගන්න නැතුව මෙතෙන්ට එන්න බෑ. මෙතෙන්ට එන්න ළමයි මේ පාඩමේ දෙවෙනි කොටසේදී IP addressing වලදී මේ ඔක්කොම වීඩියෝ ටික ඔයගලන්ට පෙන්වන්න තමයි මේ තියාගෙන ඉන්නේ. ඔය ඔයගලන්ට අහන ප්‍රශ්න වලට. මොකද උතනදී encrypt ගැන කිව්වනේ. දෙනවා සර් සේවා පරිස ඩවුන්ලෝඩ් කරේ ඔව් ඔව් මේවා ඉතින් ඔය හැම පාඩමකටම හැම ළමෙට්ටම මේ පෙන්වන වීඩියෝස් ටික. හරි fiber optic cable වලට ඔයගොල්ලන්ට පෙන්වන්නම් දැන් fiber optic cable හානියට ලක් වෙච්ච දේ විදිහ. දැන් සර් එතකොට VPN වලට ඩේටාත් කැපෙන ප්‍රමාණය වැඩි නේ සර්. ඔව් දැන් දෙකකට ගිහින් ඉන්නේ. fiber optic cable damage fiber optic cable damage in the sea මේ තියෙන්නේ දැන් මොහොත යට මේ මෝරෙක් ඇවිල්ලා කේබල් එකක් කපනවා. එතකොට මේ තියෙන්නේ මේ කේබල් මේ ගන්න විදිය. right. එතකොට මේ මිනිස්සු ගිහිල්ලා කේබල් මේ රිපෙයාර් කරන විදිය. පේනවද? මේ මොහොත යටින් ගිහින් තියෙන සර් විදිය යකඩ දැම්මලක් වගේ නේ සර්. ඈ යකඩ දැම්මලක් වගේ නේ. ඔව් මේවා තියෙන තැන් හොයාගන්න පුළුවන් හොඳේ. මේවා මේ මෙහෙම ගැට ගහලා උඩට මුහුදේ උඩ හයි කරලා තියෙන අර පාවෙන්න එක එක ඒවා. ඒතර මේ තියෙන්නේ නැව් වලින් මේ සමහර කේබල් මේ වෙනම නැවක් තියෙනවා මේ කේබල් වලට. ඒ නැවෙන් තමයි මේ කේබල් මේ මුදර දාන්නේ ඔව් මුහුදේ දාගෙන යන්නේ ආරලා. දැන් මේ තියෙන්නේ කේබල් රට ඇතුළට ගන්න විදිය. කාණු කපාගෙන මේ වෙන්නේ අපේ රටේව නෙවෙයි හොදේ. සර් එතකොට සර් මේ ඩැමේජ් එකක් වුණොත් එතකොට අපිට ගිය ගමන් පේනවද සර් මේ ෆයිබර් එකක් කියලා එළියට යන එක? වයර් එක ඉතින් දැක්කට කියන්න බෑ. වතුර බටයක් කියලා හිතයි. එහෙම නේ නැත්නම් පොළව හාරලා නෙමෙයි සර් දාන්නේ. නෑ සමහර පොළොව එහෙම ලොකුවට හරන්නේ. මොකද හරලා දාන්න බෑනේ වයර් එක ඩැමේජ් වෙනවා වයර් මාරු කරන්නොත් එහෙම හොයන්න බෑනේ. මේ තියෙන අර වයර් එකක් කපලා එකක් යකඩත් එක්ක ආපු මේවත් version ගොඩක් තියෙනවා හොඳේ. කම් විදිය නෑ. නෑ නෑ මේ තියෙන්නේ මැෂින් එක. මෙන්න මේ මැෂින් එකෙන් තමයි මේ වීඩියෝ එක තියෙන්නේ මේ බලන්න. මේ මැෂින් එකෙන් තමයි වයර් එක දාන්නේ. ඔය මැෂින් එක ඔය විදිහට පහළට ගිහිල්ලා එයා ළමයි අර පස් දෙපැත්තට හාරගෙන වැලි වයර් එක දානවා. සර් එතකොට සර් ගලක් එහෙම තිබ්බොත් මේ ඉතින් ගල වටේ යනවා ඇති. දැක්කා වයර් එකක් තිබ්බා වයර් එක උඩින් පැන්නා. උඩින් පැනලා ඉතින් ඊගාව තැන ඉඳලා යනවා. සරලයිනේ යන්නේ. පොඩි ළමයි කරන වැඩ නෙවුවා. අර දාලි වෙලා උඩට එනවා. දැන් සර් මැදින් එතකොට කේබල් එක යටට හාරෙන්නේ නැහැ නේ සර් එතකොට. ඉතින් ඒක තමයි එතන හාරන්න බෑනේ. හැමතැනම යට වෙන්න ඕනි කියලා නීතියක් තියෙන්නේ.
ඒව නැද්ද සර්? එතකොට ඉතින් හරි. හරි යන්නේ අර. අන ගොඩබිමට අරගෙන යන ටික. පොඩි බෝට්ටුවකින් ගොඩබිමට ගෙනියන. ඒ කියන්නේ ඩීප් සී එකේ විතරයි මේ වහන්නේ. ඩීප් සී එකේ විතරද? ඔව් ඉතින් ගැඹුරු මුහුද විතරනේ අපිට අවශ්‍ය වෙන්නේ. ගැඹුරු මුහුදනේ ඔය යටම ඉන්නේ. රයිට්. එහෙනම් ඔන්න ෆයිබර් ඔප්ටික් කේබල් ගැනත් ඔන්න පැහැදිලි කරා. දැන් මේකෙත් ලංකාවේ වීඩියෝ කාඩ බලන්න පුළුවන්. චනොස්ගේ වීඩියෝ එක බලන්න මම ගෲප් එකට දාන ෆයිබර් ඔප්ටික් කේබල් මේකද ආමෙදින් මේක මේ මං හිතනවා ඔක්කොමලා බලලා ඇත්තේ කියලා බ්‍රෝ YouTube channel එකට ඉතින් මේකේ හැමදේම තියෙනවා ඉන්ටර්නෙට් එන ෆයිබර් ඔප්ටික් ගැන බලා ගන්න ඕනේ මේක බලන්න සනුක් දැන් මේ මම ඔයාව එක්කගෙන යන්නේ මාතර මුහුදු සන්දා මුහුදු ගොඩ බැස්සීමේ මධ්‍යස්ථානයට. අපි කියන්නේ සබ්මැරින් කේබල් ලෑන්ඩින් ස්ටේෂන් එක තමයි මාතර. තා හැමෝටම තේරෙන විදිහට කිව්වොත් මොකද්ද මෙතන වෙන්නේ? මම හිතනවා ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද මේ ලංකාවේ අපේ ඔයාට මේ කොහොමද ඉන්ටර්නෙට් සර්විස් එක හම්බෙන්නේ කියලා. මම ඔයාලට විස්තර කරලා දෙන්නම් ඇතුළට ගිහිල්ලා කොහොමද මේ පිට රටවල් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට කොහොමද ඉන්ටර්නෙට් සම්බන්ධතාවය අරන් දෙන්නේ. මේ වීඩියෝ එක අපිට වටිනවා මාතර. ඇතුළට ගිහිල්ලා මේ ඔක්කොම කොහොමද වෙන්නේ කියලා. ඕකේ අපි යමු. අද අපි කොහෙද මේ සිංහලෙන් කිව්වොත් ඒක නැත්නම් සබ්මැරින් කේබල් ලෑන්ඩින් ස්ටේෂන් එක මාතර තියෙන මේ තමයි මේ ගොඩබැස්සේ සම්බන්ධතාවයේ තියෙන වෙනත් රටවල් වලට. ගත්තොත් එක්කෝ ඇමරිකාවට එක්කෝ ප්‍රංශයට එක්කෝ සිංගප්පූරු වෙන්න පුළුවන්. ඒතකොට ওই පහසුකම් තියෙන රටවල් වලට අපි මුහුදු සන්දාම් පද්ධති මගින් සම්බන්ධ වෙලා දැන් මේ ගත්තොත් අපි ඉන්නේ මාතර channels. ඊට පස්සේ මේ ටික අපි ගෙනියන්න ඕන කස්ටමර්ස් ලට ඩිලිවර් කරන්න කොළඹට. එතකොට මේ විදිහට තමයි මේ නෙට්වර්ක් එක හදලා තියෙන්නේ. මේ වෙනකොට අපි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන විදිහට ගත්තොත් එහෙම අපිට සබ්මැරින් කේබල් සිස්ටම් 5ක් දැන්ට තියෙනවා. අද ඔයාලට බලා ගන්න පුළුවන් මේ කේබල් සිස්ටම් එකේ කේබල් කොහොමද එන්නේ ඊළඟට මේ කේබල් ලැබිලිවිලා කොහොමද මේ මධ්‍යස්ථානයේදී ටර්මිනේට් වෙන්නේ. ඊට පස්සේ අවශ්‍ය ට්‍රැෆික් ටික කොහොමද කොළඹට අපි බලන්න ස්ථාන වලට අපි එතනදී බලමු මොන වගේ දේවල් ටිකක්ද ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ කස්ටමර්ස් ලට ඔයාගේ ෆෑන්ස් ලට දේවල් ටිකක් පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු. මේ වගේ එකක් අතරට ගිහිල්ලා මොන හරි දෙයක් කරොත් ලංකාවම ඉවරයි. රාජ්‍යයත් ඉවරයි. ඉතින් අපි මේ චනස්ට විතරක් පෙන්නන්නේ අපිට බලා ගන්න. මේ තියෙන කේබල් ටික එන විදිහ බලන්න. මේවා තේරෙන්නේ අපිට විතරයි දැන් ඒකයි. දැන් මේ පාඩම නොකරපු කෙනෙක්ට මේ වීඩියෝ එක බලුවට තේරෙන්නේ නැහැ. මෙතන ගත්තොත් එහෙනම් මෙතන තියෙන්නේ මේ මුහුදින් හැබැයි චනුසියම කාලේ කරේ ඔව් අපිට වටිනවා. එන්ට වෙන්න කලින් අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ඉඳලා එන කේබල් ටික. මුහුද යටින් එන කේබල් ටික. අපි මේ ඉන්ටර්නෙට් සර්විස් එක ගන්න අපි වෙන රටවල් වලින් කනෙක්ට් වෙන්න ඕනේ. ඒතකොට ඒ කනෙක්ට් වෙන්න ඕන රටවල් වල ඉඳලිවිලා මුහුද හරහා එන කේබල් එක අපි ලෑන්ඩ් එකට බීච් මෑන් හෝල් එකට කනෙක්ට් වෙනවා. එතන ඉඳලිවිලා ලෑන්ඩ් කේබල් එකක් එන්න ඕන අපේ මේ මධ්‍යස්ථානට. දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ මේ මෙතන තියෙන්නේ මේ කේබල් එක මේ අපේ මධ්‍යස්ථානයේ ඉක්විප්මන්ට් රූම් එකට යන අවස්ථාව. ඔයාලට බලා ගන්න පුළුවන් මේ කේබල් තුනක් තියෙනවා. මේ කේබල් තුනක් තියෙන එක සිංගප්පූරු පැත්තට යන එක. අනිත් පැත්තේ ප්‍රංශය පැත්තට යන එකට කේබල් දෙකක් තියෙනවා. මේක එක කේබල් එක තමයි තියෙන්නේ. අර ඔයා බලාපොරොත්තු වෙන අපේ ඉන්ටර්නෙට් සර්විස් එක ගේන ෆයිබර් කේබල් එක යන්නේ එක කේබල් එකක්. ඊට අමතරව ඔයාලට බලන්න පුළුවන් මම කිව්වා මේ අපි ප්‍රංශය හා සම්බන්ධ වෙන පැත්තට සම්බන්ධ වෙන කේබල් දෙකක් තියෙනවා. මේ දෙකෙන් එකක ෆයිබර් එක තියෙනවා අනිත් එකේ තියෙනවා පවර් කේබල් එක. පවර් කේබල් එකෙන් කරන්ට් එක යනවා හොඳේ. පවර් එක වෙනම යන්නේ. ඇක්ටිව් ඩිවයිසස් අපි කියන්නේ ඒවලට ඇක්ටිව් ඩිවයිසස්. ඒවලට පවර් ඕන වැඩ කරන්න. මොකද එහෙ ඉඳලා අපි සිංගප්පූරු වලට තියෙනවා කිලෝමීටර් 3000ක් විතර. ඒතකොට මේ කිලෝමීටර් 3000ට මේ ඔක්කොම අපි යවන්න ඕනේ මේ අපේ තරංග ටික.
ඒක යවන්න මේක ඇතුලේ තියෙනවා මේ කේබල් එකේ රිපීටර්ස් තියෙනවා. මේ රිපීටර්ස් වලට පවර් ෆීඩ් කරන්න ඕන ඒක DC. එතකොට එතනට කරන්ට් එකක් ඕන වෙනවා. ඔව් ඒක ඒ වැඩ කරන්නත් කරන්ට් එක ඕන. එතකොට සාමාන්‍යයෙන් අපි කරන්ට් එකක් යවන්න ඕන නම් අපිට කේබල් දෙකක් ඕන වෙනවනේ. මේකේ තියෙන එක කේබල් එකයි යන්නේ. ඒ කියන්නේ ඒකේ රිටර්න් පාත් එක වෙන්නේ අපි මුහුදේ වතුර හරහා තමයි රිටර්න් පාත් එක වෙන්නේ. ඒකින්ද තමයි මේ එර්ත් කේබල් එක අපි බීච් එකට ගිහිල්ලා ටර්මිනේට් කරලා තියෙන්නේ. ඒක තේරුණා නේද ළමයි කිව්ව එක? මොකද්ද සර්? කරන්ට් එක ගෙනියන්න වයර් දෙකක් ඕන වුණාට ෆයිබර් ඔප්ටික් කේබල් වලදී කරන්ට් එක ගෙනියන්නේ එක වයර් එකකින් විතරයි. එතකොට අනිත් පැත්ත තන රෙන්න නම් අනිත් පැත්ත ගන්නේ මුහුදෙන්. ඇයි මුහුදේ ඔයගොල්ලෝ දන්නවනේ පොළොවට එර්ත් එකක් තියෙනවා කියලා. ඔව්. එතකොට මුහුදේ වතුරෙන් තමයි රිටර්න් එක ගන්න. අනිත් එක කේබල් එකකින් යනවා. මොකද ටර්මිනේටර් කියන එක ගැන මම ඔයාලට කියලා දුන්නා මේක කියන ඉස්සරහට කරන්න තියෙනවා. රිපීටර්ස්. මම ඔයාලට කිව්වේ 6 වෙනවනේ. 6 වෙනවා කියනලම දැන් කිලෝමීටර විතර කිව්වේ 3000ක් තියෙනවලු සිංගප්පූරු වලට. එතකොට මෙච්චර දුරට ළමයි දත්ත අරන් යන්න බෑ. එතකොට මොකද කරන්නේ? මැද තියෙන රිපීටර්ස් වලින් නැවත මේක ස්පීඩ් කරනවා. බලය වැඩි කරනවා. ඉතින් බලය වැඩි කරලා යවන්න නම් ළමයි කරන්ට් එක ඕනේ රිපීටර් එකකට. ඒ රිපීටර් එකට ඕනේ කරන්ට් එක යවන්න තමයි අර අනිත් වයර් එක පාවිච්චි කරන්නේ. වෙනවනේ ලංකාවල්ල කන්න උකාලා ගත්තා නම් හරි. මේක තමයි මේ සබ්මරීන් කේබල් මැප් එක. රයිට්? මේක ගත්තම මේ ඔයාලට බලා ගන්න පුළුවන් ලංකාවට එන කේබල් ටික මොනවද කියලා. මම කිව්වා මේකේ තියෙනවා දිරාගු එක. ඊළඟට මේ තියෙනවා CME 3 එක. රයිට්? ඊළඟට CME 5 කේබල් එක මේ අපේ කේබල් එක. ඇත්තටම ගත්තොත් මේ CME 5 එකේ තියෙන අනිත් ඇඩ්වාන්ටේජ් එක තමයි අනිත් කේබල් වලට වඩා මේ ටයිම් එක අඩුම කේබල් එක තමයි දැන්ට තියෙන CME 5 එක. සර් ටයිමින් අඩුම කියන්නේ සර් වේගෙන් යනවා. එතෙන්නේ CME V5. ඔක තමයි කේබල් එකේ නම CME WV5 කියන කේබල් එක. South East Asia, Middle East, Western Europe, multi-regional fiber optic ICT super highway connected. Submarine cable landing station in Mathura. දිග Southeast Asia. C. Me, Middle East. V. Western Europe. හැබැයි සර් බලන්න නියමයි සර්. ඉතින් වයර් එක බලන්න තියෙන්නේ බං. ඈ? 4G වලට ඉන්ටර්නෙට් එක ඔතන නෑ මෙතන ඒව හැදෙන්නේ නෑ. ඒව හදන්නේ කොළඹට ඇව්වහම. මේ විදිහට ගත්තොත් එහෙම අපි ෆික්ස් ලයින් ඔපරේටර් කෙනෙක්. සහ අපේ සහෝදර සමාගම වෙන්නේ මොබිටෙල්. ඒගොල්ලොට පුළුවන් මොබයිල් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් විදිහට සර්විස් එක ලබා දෙන්න. එතකොට අපි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය විදිහට ගත්තම අපිට පුළුවන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තුලින් එක්ක අපිට දෙන්න පුළුවන් FTTH ෆයිබර් මාර්ගයෙන් එක්ක කොපර් අපි කියන PSTN මාර්ගයෙන් ADSL හරහා එක්ක අපිට දෙන්න පුළුවන් 4G LTE මාර්ගයෙන් වෙන්න පුළුවන්. මේ මාර්ග තුන හරහාම අපිට පුළුවන් ඉන්ටර්නෙට් සර්විස් එක අපිට ලබා දෙන්න. එතකොට මේකෙදි ගත්තොත් අපි වයර්ලස් වලට වඩා ෆික්ස් ලයින් වලදී අපිට පුළුවන් වැඩි ධාරිතාවයකින් අපිට වැඩි වේගයකින් සේවය ලබා දෙන්න. ඒ කියන්නේ FTTH ගත්තොත් එහෙම FTTH වල අපිට පුළුවන් 100 Mbps විදිහට දෙන්න පුළුවන්. ඊළඟට අපේ PST ඒ වගේම අපිට 4G LTE හරහා ඒ විදිහටම අපිට අධික වේගයෙන් අපිට පාරිභෝගිකයන්ට සේවාව ලබා දෙන්න පුළුවන්. මේක තමයි මුහුදට කිට්ටුව තියෙන කේබල් එක මේක තමයි. ඒ කියන්නේ බීච් එකට කලින් ආය මොකක් හරි තැනකදී වෙන් වෙනවද? ඔව් මේක තියෙනවා. මොකද හේතුව මේකට අපි කියන්නේ ඩබල් ආමඩ් කේබල් එක. මේ අර සාමාන්‍යයෙන් අපිට මුහුද කිට්ටුව හරිය තමයි ඔය ඇන්කරින් ඊළඟට ෆිෂර්මන්ස්ලාගේ ඇක්ටිවිටීස් ඔය ඔක්කොම යන්නේ මුහුද කිට්ටුවනේ. ප්‍රොටෙක්ෂන් එක වැඩි කරන්න වෙනවා. හැබැයි ඩීප් සී එකේදී අපිට ප්‍රශ්නයක් නැහැ. එහින් ඉතින් මෝරු තෝරු වගේ හැටියනේ. සහ වෙන්න පුළුවන් දේ තමයි ෂිප් වලින් ඇන්කරින් වෙන එක තමයි වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක වෙන්නේත් නැහැ ඒකට. ඒතර මේකේ ගත්තොත් මේකේ තියෙනවා මේ වලට අපි කියනවා සාමාන්‍යයෙන් ඩබල් ආමඩ් කේබල් කියලා විල්ලා ප්‍රොටෙක්ෂන් ලේයර්ස් දෙකක් තියෙනවා. අපි මේ අපේ ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක ගේන්නේ මේ මෙතන පොඩි සිදුරක් පේනවා. මේ සිදුරේ තමයි ওই කේබල් මම කිව්වේ ෆයිබර් ඔප්ටික් කේබල් 6 එන්නේ. ඊට අමතරව මම කිව්වා අපි
පවර් එක ගෙනියනවා කියලා. මෙන්න ඒක තියෙන මේ අවුටර් කේබල් එකේ මේ කොපර් රින් එකක් තියෙන්නේ. අන්න ඒක හරහා තමයි අපි පවර් ෆීඩ් කරන්නේ රිපීටර්ස් වල. ඩීප් සී එකේ මෙන්න මේ අවුටර් කවර් එක නැතුව මෙන්න මේ වගේ කේබල් එකක් තමයි ගැඹුරු මුහුදේ වගේ තියෙන්නේ. මොකද හේතුව ඒකට වෙන්න පුළුවන් හානිය අඩු හින්දා. මම ඇත්තටම හිතන් හිටියේ ගැඹුරු මුහුදේ තමයි ලොකුම ඇත්ත කියලා. නෑ නේද? ඇත්තටම ගත්තොත් බීච් එකට හිට වෙනකොට තමයි අපිට ඩැමේජ් ඩැමේජස් වැඩි වෙන්න පුළුවන්. අපි ඇත්තටම ගත්තොත් මේ රිපෙයාර්ස් වලට යූස් කරන්නේ රිපෙයාර් ෂිප්ස් තියෙනවා ඒක. ඒකත් ඇත්තටම සතුටු වෙන්න ඕන ටෙලිකොම් එක තමයි ඒකේ මේ රීජන් එකේ එකම අයිතිකාරයා විදිහට වැඩ කරන්නේ. අපිට තියෙනවා අපේ සබ්සිඩියරියක් තියෙනවා ගෝල්ඩ් සබ්මරීන් කේබල් ඩිපෝ ප්‍රයිවට් ලිමිටඩ් කියලා. ඒක තියෙන්නේ ගාල්ලේ වරායේ. එතකොට ඒකට අදාළව කේබල් ෂිප් එකක් තියෙනවා. ඒතකොට මේ රීජන් එකේ මොන හරි රිපෙයාර්ස් කරන්න ඕනොත් අපිට මේ කේබල් ෂිප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට ඒකෙත් ඉන්නවා රටවල් ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නවා. මේ ඒරියා එකේ ගොඩක් කේබල්ස් තියෙනවානේ. ඒ කේබල් ඔක්කොම සම්බන්ධ වෙලා ඉන්නවා ඒකේ ගෝල්ඩ් ඩිපෝ එකත් එක්ක. ඒතකොට හදිසියෙ මොන හරි රිපෙයාර් කරන්න ඕනොත් එම අපි ඉන්ෆෝම් කරන්න ඕන ගෝල්ඩ් ඩිපෝ එකට අපේ කන්සෝර්ෂියම් එක හරහා. ඒතකොට ඒ තියෙන ගැඹුර, ඒ තියෙන තැන අනුව බලවිලා ඒකට යන කාලය මොකද ෂිප් එක ගත්තොත් එimhe ෂිප් එක වෙන රිපෙයාර් එකක ඉන්න පුළුවන් හදිසියෙ. ඒ අනුව කාලේ බලලා ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට රිපෙයාර් කරගන්න එක තමයි අපේ වගකීම. කේබල් ෂිප් එකේ තියෙනවා ROV එක, රිමෝට් ඔපරේටර් වෙහිකල් එක. රයිට්. එතකොට ඒ රිමෝට් ROV එක අපි යවනවා ගැඹුරට. සාමාන්‍යයෙන් ෂිප් එකක කේපබිලිටි එක අනුව තියෙනවා 1000 මීටර යන්න පුළුවන් ROVs තියෙනවා. සමහර 2000 මීටර්ස් එන්න පුළුවන්. ඒ කේපබිලිටි තියෙන ෂිප්ස් තියෙනවා. දැනට ටෙලිකොම් ආයතන සතුව CME-V5 තියෙනවා, 4 එක තියෙනවා, CME-3 තියෙනවා. දැනට ට්‍රැෆික් ගෙනියන ඒවා. ඊට අමතරව CME-2 දැන්ට ඩීකමිෂන් කරලා තියෙන්නේ. CME-1 ඩීකමිෂන් කරලා තියෙන්නේ. මේක තමයි CME-5 තමයි ලේටස්ට් ටෙක්නොලොජි එකත් එක්ක වැඩිම කැපැසිටි එකකින් දැන්ට ලංකාවට ඉන්ටර්නෙට් සර්විස් සහ අපේ ග්ලෝබල් කනෙක්ටිවිටි එක සඳහා අපි ටෙලිකොම් ආයතනය මම හිතන්නේ අතීතය පුරා මම හිතන්නේ ශ්‍රී ලංකාවට ප්‍රමුඛතම අන්තර්ජාල සේවා සපයන්න විදිහට අපේ පාරිභෝගිකයන්ට මම හිතන්නේ තෘප්තිමත් සේවාවක් ලබා දීම සඳහා ආරම්භපු කේබල් සිස්ටම් එක මේක පටන් ගත්තේ 2017 තමයි කමිෂනින් එක. අපි 2000 ඊට ප්ලෑනින් කරන්න අවුරුදු 10 ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වුණේ. තප්පරයකට 24 ටෙරා. ඒ කාලේ කරන්න කියලා විල බලලා ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වුණේ. කේබල් සිස්ටම් එකේ වැඩිපුරම උපරිම ධාරිතාවය මුලින්ම තිබුණේ 24 ටෙරා ගෙනියන්නේ. තප්පරයකට 24 ටෙරා bits per second. දැන් අලුත් මේකේ අප්ග්‍රේඩ්ස් ආවා ඊට පස්සේ දැන් පුළුවන් 36 ටෙරා bits per second විදිහට යන්න. මේ අපි එතකොට මේ ඉන්න ඔක්කොම ඔපරේටර්ස්ලගේ කැපැසිටි තමයි මේක හරහා ගෙනියන්නේ. එතකොට මේකට අදාළව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට මතක තියාගන්න කැපැසිටි එක තියෙනවා. ඒ කියන්නේ මේක අපේ වර්තමානයේ සහ අනාගතය සඳහා සූදානම්. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දැන්ට කේබල් තියෙනවා CME-5 එක තියෙනවා, 4 එක තියෙනවා, 3 එක තියෙනවා. ඊට අමතරව ಭಾರತ್ ලංකා කේබල් එක තියෙනවා, දිරාගු කේබල් එක තියෙනවා. රයිට්. ඒක කේබල් පහක් දැන්ට තියෙනවා. අන්තිම නම් දෙක පොඩ්ඩක් උරුදු නෑ වගේ නේද? මොකද හේතුව ಭಾರತ್ ලංකා කේබල් එක ඉන්දියාව සමග සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් එක මෝල්ඩිව්ස් එක. මොකද අපිත් එක්ක මෝල්ඩිව්ස් ඒගොල්ලෝගේ අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගන්නේ අපේ දිරාගු කේබල් එක හරහා. එතකොට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඒ සඳහා සේවාව ලබා දෙනවා. මේ කේබල් පහම අපි භාවිතා කරන අපේ අන්තර්ජාල සේවා සඳහා. දුර අනාගතයේ අපි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ආයෝජනය කරනවා ඊළඟ කේබල් සිස්ටම් එකට CME-6 එකට. ඒකත් අපිට දුර අනාගතයේදී ඔයාලට බලා ගන්න පුළුවන්. human room එක මේක තමයි. මෙතන තමයි සියලුම අර සබ්මරීන් කේබල් එකේ ඉඳලා එන ට්‍රැෆික් එක මෙතන ටර්මිනේට් කරලා මේ හරහා කනෙක්ට් කරනවා. ඒ කියන්නේ අපි වෙස්ට් එකේ ඉඳලා එන මෙතනින් ඩ්‍රොප් කරගන්න මේක අපිට කිසිම උපද්‍රවයක් කියන්නේ කිසිම ඉන්ටරප්ෂන් එකක් නැතුව මැනේජ් කරන එක තමයි අපේ යුතුයකම ටෙලිකොම් ආයතනයේ විදිහට. ඉතින් මගේ ස්ටාෆ් එක අපි ඔක්කොම අපකප වෙලා ඉන්නේ මේකේ කිසිම කරදරයක් නොවි කිසිම බලපෑමක් නොවි අපි තියාගන්න එක. දැන්ට සාර්ථකව කරගෙන යනවා ඉතින් නියමයි. ලේටස්ම ලෝකේ ගියක ඉස්සරහට යනකොට මේ දේවල් මිනිස්සුන්ට දෙන්න. මොකද වේගෙන් දැන් හැමෝම ඉන්ටර්නෙට් පාවිච්චි කරන එකත් මම හිතන්නේ වැඩි වේගෙන්. හරි. එහෙනම් මම හිතනවා ඔයගලන්ට මේ ෆයිබර් ඔප්ටික් කේබල් ගැන අද වැඩිපුරත් එක්ක අහගත්ත කියලා. මොකද අපිට ෆයිබර් ඔප්ටික් කේබල් ගැනමයි මේ සිලබස් එකේ වත් ඔච්චර නෑ හොඳේ. ඉතින් ඒනට කමක් නෑ මේක ආයි අපිට ඉගෙන ගන්න ඕනේ නැහැනේ ළමයි. අපි ඒකට අපිට දැනට ඕනි ප්‍රමාණයෙන් A to Z අපි දැන් මේකෙන් කරගත්තානේ.
A to Z අපිට දැනගන්න ඕනි ප්‍රමාණයට අදාළව අපි මේක ගැන ඉගෙන ගත්තනේ. ඒතකොට ඒ ඉගෙන ගත්ත ටික අපිට ඇති. දැන් අපිට කවුරු හරි fiber optic ගැන කේබල් ගැන ඇහුවොත් ඔයාලට කියන්න පුළුවන් ලංකාවට කේබල් 5ක් එනවා, CME4 තියෙනවා, CME3 තියෙනවා, CME5 තියෙනවා. ඒතකොට ಭಾರತ್ ලංකා කියලා එකක් එනවා, ජිරාප් කියලා කේබල් එකක් එනවා. ඒතකොට මෝල්ඩිව්ස් වලටත් අපි දෙනවා කොහොමද මේක වෙන්නේ. ඒතකොට ලංකාවට මේ කේබල් 5 එන්නේ කොහොමද, කොළඹට යන්නේ කොහොමද. එතකොට ටෙරා 24ක් ගෙනියන්න තිබ්බ කේබල් එක දැන් ටෙරා 36ක් වෙනකන් වර්ධනය වුණා. ඒතකොට මේ ටික ඇති ළමයි අපිට දැන්. මේ ඉගෙන ගත්ත දැනුම හොඳටම ඇති. ඔයාගේ යාළුවන්ට පවා කියලා දෙන්න ඔයාට. හරිද? ඔයගොල්ලෝ දන්නවද මේක කොහොමද වෙන්නේ කියලා, මේකෙන් මොනවද වෙන්නේ කියලා. ඒතකොට සෑහෙන අප්ඩේට් එකක් අපිට තියෙනවනේ ළමයි. අපි ගැන අපිට මාර වටිනාකමක් තියෙනවනේ. ඉතින් ඒ හින්දා ඒ හොඳටම ඇති ඔයගොල්ලෝ මේ ටික කරගත්ත ටික සහ ඔයගොල්ලන්ට තව මොනවා හරි මේක ගැන වැඩිපුර ඉගෙන ගන්න ඕනේ නම් ඔයගොල්ලන්ට පුළුවන් එතකොට ඒක රිසර්ච් කරලා ඉගෙන ගන්න. මොකද ඔයගොල්ලන්ට මම පෙන්නවා fiber optic cable එකක් කියන්නේ වීදුරු සිහින් කම්බියක්. ඒතර මේ වීදුරුවෙන් එළියට ආලෝකය පවා යන්නේ නැත්තේ. ඇයි? ඒ රිෆ්ලෙක්ෂන් එක අපි කොහොමද හදලා තියෙන්නේ? ඒ කෝයක ඇතුලේ කොහොමද මේක ගමන් කරන්නේ? ඉතින් ඔප්ටිකල් ෆයිබර් කේබල් ගැන කිව්වහම දැන් ප්‍රකාශ තන්තු ෆයිබර් දහන් කියලා කිව්වහම මේකේ නෝට් එක විදිහට අපිට ලියා ගන්න පුළුවන් ෆයිබර් ඔප්ටික් ගැන ස්තර කිහිපයකින් යුත් ටියුට් එකේ නෝට් එක ලියා ගන්න. ස්තර කිහිපයකින් යුත් ප්ලාස්ටික් ආවරණ වලට පසුව. ස්තර කිහිපයකින් යුත් ප්ලාස්ටික් ආවරණ වලට පසුව ඉතා සිහින් වීදුරු නලයක් සහිතව නිර්මාණය කර ඇත. ස්තර කිහිපයකින් යුත් ප්ලාස්ටික් ආවරණ වලට පසුව. ස්තර කිහිපයකින් යුත් ප්ලාස්ටික් ආවරණ වලට පසුව. ස්තර කිහිපයකින් යුත් ප්ලාස්ටික් ආවරණ වලට පසුව ඉතා සිහින් වීදුරු නලයක් සහිතව ඉතා සිහින් වීදුරු නලයක් සහිතව නිර්මාණය කර ඇත. ඉතා සිහින් වීදුරු නලයක් සහිතව නිර්මාණය කර ඇත. දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ මෙම සිහින් සිදුරු තුලින්. දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ මෙම සිහින් සිදුරු තුලින් ආලෝක සංඥා ලෙසටය. ආලෝක සංඥා ලෙසටය. ඊට පස්සේ මේකේ ලක්ෂණ, මෙහි විශේෂ ලක්ෂණ ලෙස බාහිර විද්‍යුත් තරංග වලින් බාධාවක් නොමැති නිසා සම්ප්‍රේෂණය වන දත්තවලට හානි සිදු නොවේ. බාහිර විද්‍යුත් තරංග වලින් බාධාවක් නොමැති නිසා සම්ප්‍රේෂණය වන දත්තවලට හානි සිදු නොවේ. මොකද බාහිර ඒවට එන්නම බෑ. ඔයගොල්ලෝ දැනගත්තා ඒක කොහොමද වෙන්නේ කියලා. කොච්චර ආරක්ෂාවක් තියෙනවද? බාහිර සංඥාවක් එකතු වෙන්නේ නැහැ කිසිම ආකාරයකින්. නිසා දත්තවලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කරයි. අපිට ඒක ගැන ලියන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ මේ විදිහට අලුත්ම අප්ඩේට් එක දෙනවා.
The fastest fiber optic cable speed today in a business gigabyte network services is 10 Gbps. තප්පරයට gigabits 10ක් විදිහටයි with fiber cables data in transmitted via pulses of light across standard glasses. මේ විදිහට තමයි පෙන්වන්නේ. එතකොට ඇවරේජ් කොච්චරද? ඇවරේජ් ගානක් නම් එහෙම දාලා නැහැ. මේගොල්ලෝ පෙන්වන්නේ තප්පරයට මෙන්න මේ විදිහට ස්පීඩ් එක. ඒකදී ඒගොල්ලෝ පෙන්නනවා මේ තියෙන්නේ 4 minutes zone එකක් නම් approximate size එක එන්නේ MB 4ක්නේ. ඒක තප්පර 30කින් 1 MB වලින් ගියොත් එතකොට අපිට වැඩිම ස්පීඩ් එක මේකේ තියෙන්නේ 10 GB 10 GB ෆයිල් එකක් ඔය කියන ෆයිබර් ඔප්ටික් කේබල් එකකින් අපිට පුළුවන්ලු විනාඩියයි තප්පර 20කින් ගන්න. 10 GB පුළුවන්. ලංකාවේ බෑනේ සර්. බෑ මේ කියන්නේ දැනට තියෙන එක වයර් එකක් විතරයි. ඒක කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම මේ වීඩියෝ කෝල්ස් වලට මේ ස්ට්‍රීමින් SDMO ස්ට්‍රීමින් HD 4K ඒවට ඉතින් හොඳටම හොඳයි කියලා තමයි මේ වයර් එක ගැන මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඕකේ ලංකාවේ පාවිච්චි කරනවා. ඉතින් මේ විදිහට ඔන්න අපි ස්පීඩ් එක ගැන කතා කරොත් ඈ ඕකේ වීඩියෝස් එකෙන් බලන්න අමාරු නේද ඒ කියන්නේ. ඕකේ බලන්න පුළුවන් අපිට normal network එකේ නෝ. හරි. එහෙනම් ඒකේ ලක්ෂණ ඔය විදිහට අපිට ලියා ගන්න පුළුවන්. වේගවත් වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කරයි. හැබැයි මේකෙදි ළමයි අනිත් සම්ප්‍රේෂණ මාධ්‍යයන් එක්ක බලද්දි වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ. ඉතින් ඒකේ ඔයාලා ලියා ගන්න පිරිවැය වැඩිය කියලා. නැත්නම් වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ. අනිත් ඒවා උනේ නෑ මේ ටික අපිට. වැඩි පිරිවැයක්. මොකද ඔයගොල්ලෝ දන්නවා දැන් ඒගොල්ලෝ CME6 වයර් එකටත් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවලු. ඒකට ටෙලිකොම් එක ආයෝජනය කරන්න ඕනේ. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ළමයි. මොකද මේ වියදම් කරන සල්ලි හිතන්නකෝ මුහුද හරහා වයර් එකක් ගේන්න කොච්චර සල්ලි අයිද කියලා. මේවා වැඩ කරන මිනිස්සුන්ට ගෙවන්න ඕනේ කෝටි ගාණක ආයෝජනයක්. වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ. එතකොට සර් අපේ data එකේ ස්පීඩ් වැඩි වෙනවද සර්? ඔව් ඒ කේබල් එක ගෙනාවොත් වේගය වැඩි වෙනවා. එතකොට සර් ලෝකේ යන්නේ මොකද්ද සර්? ලෝකෙ ඉතින් ඒ වයර් එක යනවා. ඉතින් ලංකාවට තාම CME6 ඇවිල්ලා නැහැ නේ. ඒකනේ. ඒ කියන්නේ ලෝකේ තියෙනවා අපිට නැහැ කියන එක. ඩයලොග් මොබිල් ආයෝජනය නෑ එහෙම නෑ. ටෙලිකොම් ගත්තොත් ඒක ටෙලිකොම්ට විතරයි. ටෙලිකොම්ටයි මොබිටෙල්ටයි විතරයි. අනිත් ඒවාට දෙන්නේ නැහැ. නෑ ඒතකොට ඒගොල්ලෝ ගන්න ඕනේ. දැන් ඩයලොග් ලා ඉන්වෙස්ට් කරලා ඩයලොග් ලා කේබල් එක ගන්න ඕනේ. ඒත් සර් කියන්නේ SLT කියන්නේ නෑ. ඒක ඩයලොග් ලා කතා කරලා වෙනම ගෙන්න ගන්න ඕනේ. දැන්ටත් එහෙම නෙවෙන්නේ. ඩයලොග් වල වැඩ දෙකක් තියෙනවා. ඩයලොග් දෙකක් තියෙනවා සර්. ඔව් එක්ක එන වයර් එකකින් මගින් කපලා ගන්නවත් දන්නෙත් නෑ. ඉතින් ටෙලිකොම් ලා කිව්වේ කෙලින්ම අපි මොබිටෙල්ලත් එක්ක විතරයි අර කිව්වේ වීඩියෝ එකේ සම්බන්ධ වෙන්නේ. ඒතර අපි මොබිටෙල්ලා සෙලියුලර් ඩේටා වලට දෙනවා. අපි කේබල් ලයින් එකට දෙනවා. එතකොට සර් මැදින් කපලා ගන්නවද? එහෙම නෙවෙයි මම නිකන් හිතලා කිව්වේ. ආයි උන්ට වෙනම වයර් එකක් රට ගෙදන් අදන් එන්නේ නැතුව ඇති. සමහරට එන වයර් එකෙම ජොයින්ට් එකකින් හරි කොහොමද ඩයලොග් වලට මම දන්නේ නැහැ ඒක වෙන්නේ කොහොමද කියලා. ඩයලොග් වල කොහොමද ගන්නෙ කියලා. නෙට් එකෙන් නැද්ද සර්? එහෙම නම් නැතුව ඇති බලන්නකෝ ඔයගොල්ලෝ. මේවා එසේ කොෙක්ෂන් වලට එනවා දහනවා තස්සරණේ නෑ මේ කියලා දෙන්න හැමදේම උඩරෙම ඇහුවොත් MCQ එකක් විතරයි. තාමත් මේවෙන් MCQ ඇවිල්ලා නෑ. මම මේ තාම උගන්වන්නේ දැන් මෙයා මේ ඔයගොල්ලන්ට 22 අයට 21 අයට ඔක්කොම පොදුයි කියන්නේ. මේ තාම මේ ඔයගොල්ලන්ට උගන්වන්නේ මම මේ විභාග පේපරේට උත්තර ලියනවා ඒව නෙවෙයි. ජීවිතේ ප්‍රශ්න වලට තමයි මේ උත්තර දෙන්නේ මම. හරිද? මොකද විභාගෙට මේව එන්නේ නැහැ. විභාගෙට එන්නේ නැත්තේ වැඩිපුර අපිට අවශ්‍ය වෙන දේවල්. මොකද ඊගාවට අනාගත ලෝකේ අපිට මේවත් එක්කනේ ළමයි ගනුදෙනු කරන්න වෙන්නේ. ඔයගොල්ලන්ගේ ළමෙක් හරි අහුවොත් උත්තර දෙන්න පුළුවන්කම තියෙන්න එපා. මොකද්ද මේ වයර් එක කියලා. ඒකයි මම මේව ගැන මෙච්චර වැඩිපුර මේ උත්තර දෙන්නේ. මොකද අප්ඩේට් වෙන්න පුළුවන් තරම්. මොකද විභාගේ ફોකස් කළාම ඉන්න එපා. මොකද විභාගේ පාස් වෙන්න ඕනේ. ඒක අංක 1. නමුත් ඊට එහා ගිය දෙයක් අපේ මේ සිලබස් එක ඇතුලේ තියෙනවා කියලා මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා සහ තේරුම් අරන් ඇත්තේ කියලා.
හරි එච්චරයි තියෙන්නේ. ඒතර අපිට සිකුරාදට මෙන්න මේ සිකුරාදා සඳට අපි මේ වයර් ටික ගැන කතා කරමු. ස්ට්‍රික් ත්‍රෝ කේබල්. ඒතර මේ වයර් එක මොකක්ද? RJ45 කියන්නේ මොනවාද? ක්‍රොස් ඕවර් කේබල් කියන්නේ මොනවාද? රෝල් ඕවර් කේබල් කියන්නේ මොනවාද? තව වයර් වර්ග ටිකක් තියෙනවා ළමයි ඉගෙන ගන්න. ඊට පස්සේ අපි කතා කරනවා නිදහස් මාධ්‍ය ගැන, ගුවන් විදුලි තරංග, මේකේ කාරණා ටික. ඉතින් මේක චුට්ටක් ඇදුනා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දීගෙන යන්න ඕනි හින්දා සහ මේක හරියට කියලා දෙන්න ඕනි හින්දා. ඉතින් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ඉස්සරහට පන්ති පටන් ගත්තාම සහ ඒ කාරණා ටික එතකොට බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට අපිට 15 22 තව සති දෙකකින් පන්ති පටන් ගන්නවා. අපි ඉතින් ඒක ඒ වෙනකොට ඇයි බං අද කිව්වේ 25 පටන් ගන්නවා කියලා? නෑ නෑ සර් දෙවෙනි පාඩම පටන් ගන්නවා. ඒ කියන්නේ තිනෙත් එකේ මැදින් නැත්තේ. ඔව් ඔව් ඒ ටියුට් එක ඉවර කරනවා. හැම පන්තියක්ම අපි පන්ති වලට ගෙන්නලා අය පන්ති පටන් ගන්නවද? ඔව් සුපිරිනේ. ඒතර තිනෙත් එකේ පන්තිය තියෙන්නේ 25 කරොත් හරිනම් 30. ඉතින් 30ම ඕනේ අපි ඒක 6 පටන් ගමුකෝ පෙබරවාරි. ඒක මම කියන්න ආයතනත් එක්ක කතා කරලා කොහොමද වෙන්නේ කියලා. ඕගලන් ඩීටේල් එකලින් අපි දැනුවත් කරනවා.